හරි. ඒතර අද අපිට අපේ ඩිස්කෂන් එකට කරන්න තියෙන මාතෘකාව තමයි ඔයාලට මතක ඇති එදා අපි වර්ණාවලි මානේ කරා ඒක තමයි එක ප්‍රැක්ටිකල් එකක් ඉතුරුයි. මම කියව ඒක කියලා දෙනවා කියලා ඒක තියෙනවා ඔන්න. ඊළඟට ඔයාලට මම ගෲප් එකට ටියුට් ගොඩාක් දාලා තිබ්බා. ඒ ටික ඩිස්කස් කරන්න ඕනේ. ඊළඟට එතන නැතිව තව වගේක් තියෙනවා දැන් කාච ගත්තොත් උත්තල කාචික නාභිදුර සෙවීම ප්‍රැක්ටිකල් එක සම්පූර්ණයෙන් මෙතන තිබ්බා. අවතල කාචයක එක විතර නෑ. ඒක මම හදමින් හිටියේ ඒක වෙලා මදිනවනේ ඉවර කරගන්න. අපි කොහොමද දැන් තව දවස් දෙකක් අපිට ගන්න වෙනවා. අවසාන දවස් තාපේ ප්‍රැක්ටිකල්ස් ටිකට ඊට කලින් එක දවසක් ගමු අපි මෙතන ඉතුරු වෙන කෑලි ටිකයි තාපේ පටන් ගන්නයි. ඒතර අපිට ඊළඟ දවස් දෙවෙනි දවසේදී තාපේ ඉවර කරලා අපේ සෙෂන් එක සහ 2020 කරා අපි සියලු පන්ති වල ගන්න පුළුවන්. දැන් අපිට කොහොමත් 29 සෙනසුරාදා අපි නෝමල් දවස් සෙනසුරාදානේ 29 සෙනසුරාදා කියන දවස ගන්නත් පුළුවන්. ඒ වගේම 30 31 දවස් තුනම තියෙනවානේ 29 30 31 දවස් තුනෙන් අපි දෙකක් හෝ තුනම හෝ ගමු අවශ්‍ය වුණොත් බලලා අනේ ටයිප් එකකින් අපි යන්න. නිසා අපිට උඩ ඩිස්කස් කරන්න තියෙන ඔය කතන්දර ටික. තාපේට කලින් මෙහා තියෙන ප්‍රැක්ටිකල් ටිකේ පුළුවන් ප්‍රමාණයක් අද ඩිස්කස් කරලා ඉවර කරමු. ඊළඟ දවසේදී ඒක ඉවර කරලා තාපේ පටන් අරගෙන අවසාන දවසේදී තාපේ ටිකක් ඉවර කරලා අපි සමුදෙමු. එතකොට මේ හෙට තියෙන ක්ලාස් එකක් ඒකට මේ ඔක්කොම ඉතින් කැමති නම් එන්න මේකත් මම මේ ලින්ක් ඔක්කොම දාන්නම්. අර මම ඉලෙක්ට්‍රොනික්ස් කරන්න කලින් ඒකෙදි මේ ෆෙට් කොටස සමානට ඒක කරලා නැති අය මෙතන ඇති. ඉලෙක්ට්‍රොනික්ස් කරාට ෆෙට් කොටස කරලා නැති අය. ඉතින් එයාලා එන්න හෙට. ඒ හැමෝම ආවත් කිසි ප්‍රශ්නයක් නැහැ මේ ට්‍රාන්සිස්ටර්ස් වල BJT ට්‍රාන්සිස්ටර්ස් බයිපෝලර් ජංක්ෂන් වල අපි අඳින්නේ සාමාන්‍යයෙන් P නරමයේ ඒ BJT ට්‍රාන්සිස්ටර්ස්. ඒකෙන් අපි ගණන් හදනවා ඔක්කොම කරනවා. හැබැයි ඔක තව කොටසක් තියෙනවා ෆෙට් කියලා. අන්න ඒ ෆෙට් කොටස හෙට උදේ ඩිස්කස් කරනවා මම උදේ මේ වගේ පැය 4ක්. ඒ නිසා කැමති වුණොත් කෙනෙකුට ඒකට එන්න පුළුවන්. අර යාළුවන්ටත් පණිවිඩය දෙන්න. හරි. එහෙනම් අපි අද වැඩේ පටන් ගමු. මම අර මේ සයිෆන් එකක භෞතික විද්‍යාව නැත්නම් අර බීම් පටයක භෞතික විද්‍යාව කියලා එපිසෝඩ් එකක් කරලා බලපෑවා නතුස. බලුවද ඒක? මම දැම්මා දැන් ගෲප් වලට. හොඳයි කට්ටිය බලලා තිනවනේ. හරි. මේක බලපු නැති බලන්න මම දාන්නම් දැන් මේ ලින්ක් එක ඕන chat එකකට ගිහින් බලලා ඒක සේව් කරලා තියලා පස්සේ බලන්න මේ සයිෆන් එකක් කියන පොඩි කාලේ අපි අර ටැංකිය වලින් පෙට්‍රල් එහෙම අදින්න එක පැත්තක් දාලා අනිත් පැත්තෙන් කටෙන් ඇදලා ඊට පස්සේ දිගටම මෙයා එන්නේ. ඒ එන්නේ කොහොමද දිගටම? ඒකේ තියෙන භෞතික විද්‍යාව මොකද්ද? අන්න ඒ කතාව. ඒක බොහොම රසවත් කතාවක්. ඒක බලන්න නැති අය. මේ මම ඒක ලින්ක් එක දාලා තියන්නම්. හරි මම chat එකට දැම්මම ඕන කෙනෙකුට ගන්න පුළුවන් එතනින්. අපි එන වැඩේට යමු. හරි අද අපි ඩිස්කස් කරන්න තියෙන ප්‍රැක්ටිකල් ටික පොඩ්ඩක් බලමු. අපි ඉස්සෙල්ලාම යමු මෙන්න මේකට.
මේ තියෙන්නේ. බල සමාන්තර රාශි නියමයේ සත්‍යාපනය කිරීම. මේක නියම ප්‍රැක්ටිකල් එකක්. කාලෙකින් ඇවිල්ලා නැහැ. මේක 2005 තමයි අවසානට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඒක බලමු ඉස්සෙල්ලාම. දැන් මේක වල දන්නවා ගොඩක් අය. හැබැයි මේකේ තියෙනවා පොඩි විශේෂ වැදගත් පොයින්ට්ස්. ඒ පොයින්ට්ස් ටික තමයි අපි අල්ලගන්න ඕනේ. ඉස්සෙල්ලාම බල සමාන්තර රාශි ප්‍රමේය සත්‍යාපනය කිරීමේ ප්‍රැක්ටිකල් එක කතා කරන්න කලින් බල සමාන්තර රාශි ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. මොකද බල සමාන්තර රාශි ප්‍රමේය නැත්නම් මේ ප්‍රමේය කියන්නේ? ඔයාලා දන්නවනේ. කිසියම් ඒකතල වෙන්න ඕනේ නැත්නම් මේක වැඩ කරන්නේ නැහැ. කිසියම් ඒකතල බල දෙකක් සමාන්තර රාශියක විශාලත්වයෙන් හා දිශාවෙන් සමාන්තර රාශියක බද්ධ පාද දෙකක් මගින් නිරූපණය කරාම කිසියම් පරිමාණයකට අනුව ඒ සමාන්තර රාශිය කම්ප්ලීට් කරාම ඒ බද්ධ පාද දෙක හරහා යන විකර්ණයෙන් එනවා ඒ දෙකේ සංප්‍රයුක්තය. සරලව කියනවා නම් කතාව කොහොමද? මෙන්න මේක නෙමෙයි කියන්නේ. මෙන්න මෙහෙම බල දෙකක් නිරූපණය කරොත් මේ දෙක අල්ලලා ගහන සමාන්තර රාශිය මෙන්න මේ විකර්ණයෙන් එනවා මේ දෙකේ සංප්‍රයුක්තය. මේක තමයි කතාව. උදාහරණ බල සමාන්තර රාශි ප්‍රමේය. ඉතින් අහද්දි හරියට ඔකින් මේ නිවැරදි වචන ලියවෙන්න ඕනේ. දැන් බලන්න මේකේ තියෙන වචන මොනවද කියලා. ලක්ෂයක් මත ක්‍රියා කරන බල දෙකක් විශාලත්වයෙන් හා දිශාවෙන් සමාන්තර රාශියක බද්ධ පාද දෙකක් ඔස්සේ නිරූපණය කළ හැකි නම් එම සමාන්තර රාශියේ බද්ධ පාද හමුවන ලක්ෂය හරහා ඇඳි විකර්ණීය විශාලත්වයෙන් හා දිශාවෙන් එම බලවල සංප්‍රයුක්තය නිරූපණය කෙරේ. ඔන්න ඔය පොයින්ට් ඔය විදිහටම ලියවෙන්න ඕනේ. මොනවද මේක වැදගත් පොයින්ට්? මේ තියෙන්නේ විශාලත්වයෙන් හා දිශාවෙන් දෙකෙන්ම නිරූපණය වෙන්න ඕනේ. ඊළඟට මේ බද්ධ පාද හමුවන ලක්ෂය හරහා ඇඳි විකර්ණයෙන් අනික එක තව විකරණයක් තියෙනවනේ. විශාලත්වයෙන් හා දිශාවෙන් අන්න ඔය වගේ වචන හරියට ලියවෙන්න ඕනේ. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න සහ අපි මෙහෙම කරමු. අපි ලියමු නිකන් ඕක කොහොමද? මොම් ලියන්න බලන්න මාත් එක්ක. ලියන්න පටන් ගන්න චූට් එකේ ඔක තිබ්බට අපි අතිනුත් ලියමු. එනවල අද කරන් යන පොලේ ඔක ලියන් යන්න. බල සමාන්තර රාශි ප්‍රමේය. බල සමාන්තර රාශි ප්‍රමේය. කියලා බලන්න දැන් ඔක එකපාරක් මම කියවන්නේ මොකද්ද? ලක්ෂයක් මත ක්‍රියා කරන බල දෙකක් විශාලත්වයෙන් හා දිශාවෙන් සමාන්තර රාශියක බද්ධ පාද දෙකක් මගින් නිරූපණය කළ විට එම බද්ධ පාද හරහා යන විකර්ණය මගින් එම බල දෙකේ සංප්‍රයුක්තය විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය වේ. බලන්න ලියන්න තනියෙන්. දැන් මේ ඔළුවට වැඩිච්ච දේවල් ටික ලියන්න. ලියලා ඕකත් එක්ක චෙක් කරන්න. ඉස්සෙල්ලා ලියන්න තනියෙන්. ඒ කියනවා ඒ විදිහටම කරන්න. මොකද හේතුවක් අතු කියන්නේ. නමුත් උත් එක තිබ්බා කියලා ඔළුවට යන්නේ නැහැ. අපි ලියමු එකපාර. දැන් බලන්න තමන්ට තනියෙන් මතක් තේරිච්ච එක ලියන්න, මතක හිටිච්ච එක ලියන්න. හරිද දීවද? දීවනම් බලන්න දැන් මම මේ කියන පොයින්ට් තියෙනවා කියන්නේ. ඔතෙන්ද ඕන මෙන්න මේ වචනේ දාගන්න ලක්ෂයක් මත ක්‍රියා කරන ඒකතල බල දෙකක් කියලා. මොකද එහෙම නොවුනොත් උතන ගන්න බෑ. දැන් උදාහරණයකට මේක 3D ස්පේස් එකට ගියොත්
මේ වගේ නියමයෙන් මේක ගන්න අමාරුයි. මේ කියන එකේ. ඒ නිසා මේ බල දෙකම ඒකතල වෙන්න ඕනේ. අපි කියනවා coplanar forces. ඒකතල. ඉතින් මේකක් දාගෙන ලක්ෂයක් මත ක්‍රියා කරන ඒකතල බල දෙකක්. ඒක දැන් මගේ එකෙත් නෑ. ඔය මන් දැම්මේ මේක. අර ප්‍රැක්ටිකල් පොතේ තියෙන එක. නමුත් ඔයාලා ඒකත් ඇඩ් කරගන්න. ලක්ෂයක් මත ක්‍රියා කරන ඒකතල බල දෙකක්. සමාන්තර ආශ්‍රයක බද්ධපාද යුගලයක් මගින් විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කළ විට. ඊට පස්සේ මොකක්ද කියන්නේ? එම බද්ධපාද හමුවන ලක්ෂය හරහා ඇඳි විකරණය. එහෙම කියන්නේ. එම බද්ධපාද හමුවන ලක්ෂය හරහා ඇඳි විකරණයේ විශාලත්වයෙන් හා දිශාවෙන් සයිම බල දෙකේ සංප්‍රයුක්තයෙන් නිරූපණය වේ. ඔන්න බල සමාන්තර ආශ්‍රය ප්‍රමේය. හරි ඉස්සරහට යමු. දැන් මේක සත්‍ය බව හොයන්නයි ඕනේ අපිට දැන්. සත්‍ය බව සත්‍යාපනය කරන්න. කොහොමද කරන්නේ? ඔයාලා මේක දැකලා තියෙනවා setup එක මෙන්න මේ විදිහේ setup එකක් නේ. මෙහෙම කප්පි දෙකක් සෙට් කරනවා එක සමානව. ඊට පස්සේ මේ දෙකට උඩින් නිකන් තන්තු කොටස් තුනක් ඇත්තට. මෙහෙම තියෙනවා එකක්. මෙතනින් තව තන්තු කොටසක් මේකට සම්බන්ධ කරලා එහෙම යවනවා. මෙතනින් තව තන්තු කොටසක් මෙහෙම ගන්නවා. තන්තු කොටස් තුනක්. 1යි 2යි 3යි. මෙතන තමයි තුනේ මූට්ටුව. දැන් මොකද කරන්නේ? මෙතෙන්ද එල්ලනවා එක එක ස්කන්ධ. ස්කන්ධ නිකන් එල්ලන්න බැරි නිසා තරාදි තැටියක් දාන්න පුළුවන්. ඕන්න නිකන් එල්ලන්නත් පුළුවන්. මේ දෙකේම වාසි අවාසි තියෙනවා. මෙතෙන්වත් දාන්න. දැන් මොකද කරන්නේ? මේවට දානවා දන්නා බාර. බාර කියන්නේ එක එක බරවල්. අපි දාමු මෙතෙන්. දෙන්න මොකක් හරි එකක් දානවා. මෙතෙන්වත් මොකක් හරි දානවා. මෙතෙන්වත් මොකක් හරි දානවා. දාලා දැන් මම මෙයා කොහමද මේක ඇදිලා මේ විදිහට අපි සමතුලිත වුණා කියලා හිතමු. දැන් මේක ඇත්තටම ඔයාලට මේ ප්‍රැක්ටිකලි හිතන්න. දැන් මෙතෙන් ටිකක් ලොකු බරක් දැම්මොත් මෙයා මේ පැත්ත ටිකක් ඇදෙනවා වැඩි. එතකොට මෙයාත් නිකන් මෙහාට යනවා. දැන් මෙහෙම හිතන්න. මේ දෙන්නගේ බරවල් දෙක සමානයි නම්. මේ දෙකේ. බරවල් දෙක සමානයි නම් ඔයාලට තේරෙනව නේද මෙතන මෙන්න මෙහෙම පීටීමක් එන්න ඕන කියලා. බරවල් දෙක සමානයි නම් ඔයාලට තේරෙනවා මේක මෙහෙම වෙන්න. මේ 45 ගානේ මේවා සමානව බෙදෙන්න ඕනේ නේද? මේක මෙන්න මේ වගේ අවස්ථාවක් එන්න පුළුවන්. එහෙම වුණොත් මෙතන ආතතියින් සමානයි. මේ දෙකේ ආතති දෙක. දැන් මෙතන ක්‍රියා කරන බල තමයි මෙතන ආතතියක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා. අපි කියමු මෙතන T1, T2, T3 කියලා. දැන් මේ වගේ අවස්ථාවක නම් T1, T2 සමානයි. එහෙම අවස්ථා එන්න පුළුවන්. ඕනනම් 45 වෙන්න ඕනේ මේක තමයි කෝණය වෙනස් වෙන්නත් පුළුවන්. අපි හිතමු θ එකම කෝණයක් එනවා. මේ පැත්තටත් θ අතර 45 වෙන්න ඕනේ 45 කියන එක තීරණය වෙන්නේ මේ T3 විශාලත්වයත් එක්ක. අපි හිතමු දැන් θ. මෙතනත් θ. මේ දෙපැත්තටම එකම කෝණ එනවා කියන එකේ තේරුම මේ දෙන්නගේ බරවල් සමානයි කියන එකයි. දැන් ඔයාලට තේරෙනවා මෙතන බර තමයි මෙතන බර අපි හිතමු මෙහෙම මෙයා M1G මෙයා M2G පේනවනේ මෙයා M3G මෙතන තියෙනනේ ආතති බල
මෙතන අපි කියමු T1. එහෙනම් ඒ ආදියෙන් මෙතෙන්ටත් තියෙනවා. ඒ ආදියෙන් එහෙනම් මෙතෙන්ටත් තියෙනවා. මෙතන T2. ඒ ආදියෙන් මෙතෙන්ටත් තියෙනවා. ඒකම මෙතෙන්ටත් තියෙනවා. මෙතන T3. ඕකම මෙතෙන්ටත් තියෙනවා. දැන් කොහොමද මේ පද්ධතිය හැදෙන්නේ? දැන් මේ පද්ධතිය මෙන්න මෙතන සමතුලිත ලක්ෂයක්. මේ පොයින්ට් එක. අපි කියමු P කියලා. ඉතින් P ගේ සමතුලිතතාව සලකන එක තමයි මේ අපි කරලා තියෙන්නේ. දැන් මේ දෙපැත්තටම සමාන කෝණ එනවා කියන එකේ තේරුම තමයි මේ දෙන්නගේ බරවල් දෙක සමාන මේ m1 m2 සමාන වුණා කියන එක. එහෙම නැත්නම් t1 t2 සමාන වුණා. ඉතින්ලා ඔක නිකන් තේරෙන්න ඕනේ මොකද්ද මේක වෙන්නේ කියලා. ඉතින් අපි එතකොට මෙන්න මේක දිහා බල මේක බැලන්ස් කරන එකයි කරන්නේ. අපි ඉස්සෙල්ලා ඔක ඇඳගමු. බලන්න. මතක් වෙන්නත් එක්ක ආයෙ පාරක්. අපි විශේෂ පොයින්ට්ස් ඔක්කොම ලියන්න ඕනේ නැහැ. ඒවා ටියුට් එකේ තියෙනවා. අපි අද කරන වැඩේ නිකන් ඇඳගෙන කරාම ටිකක් එක ඔළුවට යනවා වැඩි හොඳට. තාත්තා මේ රූපය ඇඳගමු. මේකත් ඕන ඇඳගන්න. මෙහෙමනම් මේ දෙක සමාන වෙනවා. නැත්තම් වෙනස්. මොකද බල සමා මේක දැන් මේ පාර වුණත් එන්න සම්භාවිතාවයක් තියෙනවා. මොකද 2005 තමයි අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. ආයෙ ඇවිල්ලා නැහැ. දැන් මේකෙන් පස්සේ තියෙන අර පූර්ණ මූලධර්මය අදාළ ප්‍රැක්ටිකල් එක ගොඩක් සැරයක් ඇවිල්ලා තියෙනවා. මේක 2005 විතරයි. ඉතින් මේක අඳගන්න. හරි. ඉවරද මේක ඇඳලා? ඕන දැන් පුළුවන් අපිට ටියුට් එක බලලා එයත් එක්ක යන්න. ඊට කලින් මම මේක කරන විදිහට කියලා දෙන්නම්. හරිද? හරිනේ. හරි. අහගන්න දැන් මොකද කරන්නේ මෙතන? මේක යටින් අපි සුදු පාට කොලයක් තියෙනවා. දැන් මේක කප්පි දෙකක්. මෙතන සුදු පාට කොලයක් තියෙනවා. කොලයක් තියලා මේ තන්තු කොටස් වල පිහිටීම් ලකුණු කරගන්න එකයි කරන්නේ අපි. මෙයාගේ ආනතිය, මේ ඇන්ගල් එක, කෝණය තමයි ලකුණු කරගන්නේ මෙතන ඇත්තටම. ඒකේ ඒ ලකුණු කරගන්න යාගේ දිග කියන එක මේකෙන් ලකුණු කරගන්න ඕනේ. ඒක අපි මෙයා බලලා අපි හිතමු මේ m1g කියන එක නිව්ටන් අපි හිතමු කිලෝ එකක් නම් මෙතන තියෙන්නේ. m1g කියන්නේ නිව්ටන් 100යිනේ. 10යි නේ. නිව්ටන් 10යිනේ. එතකොට පුළුවන් අපිට සෙන්ටිමීටරයක් නිව්ටන් 1යි වගේ අරගෙන සෙන්ටිමීටර 10ක ඉරක් අඳින්න. ඒක වෙන කතාවක්. මේ ඉරවල වල දිග කියන එක. අපි දැන් මෙතනදි කරන්නේ මේ තන්තු කොටස් වල පිහිටීම් ලකුණු කර ගන්නවා. මෙයාගේ මෙහෙම තියෙන විදිහ
මෙයා තියෙන විදිය, මෙයා තියෙන විදිය. කොහොමද ලකුණු කරන්නේ? ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි නිකන් අර මේ විවිධ චතුරස්‍රය වගේ අරගෙන මේක දැන් මේ ඔයාලට තේරෙනවා මේ white board එක නම් සුදු පාට කොලේ ඒකට වඩා මේ පද්ධතිය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මොකද මේ කප්පි දෙකක් උඩින් ගිහිල්ලා තියෙන්නේ. 3D හිතන්න. මෙහෙම තියෙනවා පද්ධතිය. ඒකට වඩා ඉස්සරහින් තමයි දැන් මේ කප්පි දෙක එහෙම තියෙන්නේ. එතකොට අපිට පුළුවන් නිකන් විහිත් චතුරස්‍රය වගේ එකක් මෙහෙම හරහාට මේක ගාවින් තියලා ඒ පොයින්ට්ස් කීපයක් මෙහෙම ලකුණු කරගන්න. තිත් ටිකක් තියාගත්තා නම් පස්සේ කොලේ ගලවලා නම් තේ තිත් දික් කරන එකයි තියෙන්නේ. එහෙම පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් පොඩි තල දර්පණ කෑල්ලක් කණ්ණාඩි කෑල්ලක් අරගෙන මේක යටින් තියලා අපි අර උඩින් කණ්ණාඩිය මෙහෙම යටින් තිබ්බනම් අපි උඩින් ඇවිල්ලා මෙහෙම බලනවා. බැලුවාම අර මේ තන්තුවයි කණ්ණාඩියෙන් පේනවනේ තන්තුවේ ප්‍රතිබිම්බේ. ඔය දෙන්න නිකන් එක උඩ එක සෙට් වුණාම අර කණ්ණාඩියේ කෙළවරින් මෙහෙම මාක් එකක් දාගන්න පුළුවන්. තේරෙනවද? මෙන්න මෙතනින් මෙහෙම ඔය තල දර්පණ කෑල්ලක් තියලා මේකට උඩින් අපි කොහොම බලලා මේ දෙන්න එකට සෙට් වෙන වෙලාවෙදි මෙතනින් මෙහෙම මාක් දෙකක් දාගන්න. කොහොම මාක් කීපයක් දාගෙන මේ ඉරිය ඔක්කොම ඇඳ ගන්නත් පුළුවන්. ඇඳගෙන අපි කරන්නේ මෙයාගේ ප්‍රමාණයට පරිමාණයකට අනුව මේ බල ලකුණු කරගන්න. දැන් අපි ඇඳ ගන්නවා මේ ඉරිය. මෙහෙම ඇඳා, මෙහෙම ඇඳා, මෙහෙම ඇඳා. දැන් තාම මුකුත් දන්නේ නැහැ. දැන් ඉතින් මෙයාගේ ප්‍රමාණය බලලා පරිමාණයක් අපි තෝරගෙන මේ හරියට මේක ලකුණු කරනවා. ඔන්න මේක තමයි මෙයා. මේ පැත්තන මෙතන. දැන් මේ දෙන්නට හරියන සමාන්තර රාශියක් දින්න ඕනේ. ඉතින් මේට සමාන්තර රේඛාවක් මෙතනින් ඇඳනවා. මේ දිගට සමාන්තර රේඛාවක් මෙහෙන් ඇඳිනවා. ඔක විකර්ණය යා කරනවා. යා කරාම එන විකර්ණය සිරස් වෙන්න ඕනේ. කොහොමද සිරස්ද කියලා බලාගන්නේ? ඔයාලට තේරෙනවා මෙතන නම් බල සමතුලිත තුනක් මේ දෙන්නගේ සංප්‍රයුක්තේ මෙයාට සමානයිනේ මෙතනනේ. දැන් මේකෙන් ගත්තත් ඔයාලට තේරෙනවනේ. ඉතින් එතකොට මේ බලයේ සිරස්. එහෙනම් මේ දෙකේ සංප්‍රයුක්තය මොකද වෙන්න ඕනේ? දැන් මේ පද්ධතිය සමතුලිතයිනේ. එතකොට මේ T1 T2 ගේ සංප්‍රයුක්තය ගත්තොත් අපිට T1 T2 වෙනුවට එයාව දාන්න පුළුවන් නේ. එතකොට ඒ සංප්‍රයුක්තයයි මේ T3 එකතු වුණාම ආයෙ බිඳුවක් වෙන්න ඕනේ. කියන්නේ පද්ධතිය සමතුලිත නිසා. ඉතින් එතකොට T1 T2 ගේ සංප්‍රයුක්තය මේ T3 ගේ හරහට තියෙන කෙනා වෙන්න ඕනේ. නිකන් අනිත් පැත්තට. T3 තියෙන නියුටන් 50ක් පල්ලෙහාට නම් T1 T2 ගේ සංප්‍රයුක්තේ නියුටන් 50ක් උඩට වෙන්න ඕනේ. එතකොට දෙන්න සෙට් වෙන්නේ. එතකොට මේ දෙන්න කැපිලා ගිහිල්ලා බිඳුවක් වෙන්නේ. ඉතින් ඒ වගේ මේ දෙකේ සංප්‍රයුක්තේ මෙයාගේ අනිත් පැත්තට තියෙනවා. අනිත් පැත්තට තිබ්බත් සිරස්මනේ. ඒ සිරස්ත කියලා බලා ගන්න අනිවාර්යෙන් මේ ලකුණු කරගද්දී මේ යට තන්තුවේ පිහිටීමත් ලකුණු කරන්න ඕනේ. නැත්නම් අපිට එයා සිරස්ත කියලා බලන්න බෑ. අන්න සිරස් නම් තේරෙනවා හරි. සංප්‍රයුක්තයේ දිශාව ඇවිල්ලා. විශාලත්වයේ. විශාලත්වයේ ඉතින් මේක මැනලා බලන්න හරියට එනවාද කියලා. අපි දන්නවනේ බල දෙක සංප්‍රයුක්තය ගන්න. අරගෙන එන උත්තරේ මේක මැනලා ආය පාරක් අර පරිමාණයට අනුව කන්වර්ට් කරාම එන උත්තරේ සමානයිද කියලා බලන්න. එහෙම වුණොත් වැඩේ හරි. බලමු අපි ඔක් ගැන මොනවද තියෙන්නේ කියලා. අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ අගය දන්නා භාර තුනක්. හරිනේ. අඳින පූර්ව නැත්නම් සිත්තම් පූර්ව. මේක හරි සුදු A4 කඩදාසියක් ඕනේ යටට සැහැල්ලු තන්තු ඕනේ. ඒවා නෑ ලෝකේ නමුත් ඉතින් එහෙම ඕනේ. කව කටුවක් ඕනේ. ඇත්තටම කව කටුව ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ විහිත් චතුරස්‍රය තිබ්බත් හරි. ඒක ඔයාලා ලියන විදිහට තමයි තීරණය වෙන්නේ. පෝරු කටු. ඔය මේවා ගහ ගන්න සුදු කොලේ යලව ගන්න එහෙම. සුමට කප්පි දෙකක් එහෙම ඒවා නෑ ලෝකේ නමුත් ඉතින් ඕනේ. තරාත්තරි තුනක් ඕනේ. දැන් උදේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා කව කටුව මොකටද? විහිත් චතුරස්‍රය තල දර්පණ මොකටද කියලා බලමු. මෙන්න සෙටප් එක. පෝරු කටු භාවිතා කර කඩදාසිය පූර්ව මත සවි කරන්න රූපේ දැක්වෙන පරිදි ඇටෝම සකසා W1 W2 W3 හරිනේ. ඔන්න අහගන්න. විවිධ චතුරස්‍ර තන්තු වලට ලම්බව තබා හරි මං කියේ විවිධ චතුරස්‍රයේ තන්තු වලට ලම්බව තබා කඩදාසිය මත එක් එක් තන්තුවේ ප්‍රක්ෂේපණේ තන්තු කොටස් තුනේම හැකිතරම් දුරින් තිත් දෙකක් තබා. ඇයි හැකිතරම් දුරින් කියන්නේ? දැන් මට මේ තන්තුවේ පිහිටියම ලකුණු කරගන්න මට පුළුවන් ඒ තන්තුවේ හැකිතරම් දුරින් තිත් දෙකක් ගහගන්න. ඔක ළඟින් ගහුවොත් මොකද වෙන්නේ?
ළඟින් ගැහුවොත් හරියටම එක රේඛාවක් ගන්න බෑ. දැන් තිත් දෙකක් මෙහෙම ඈතින් ලකුණු කරොත් නම් මේ දෙක යා කරන්න පුළුවන් විදිහවල එකයි තියෙන්නේ. ඕක ළඟින් ලකුණු කරොත් නිකන් ඕක මෙහෙම යන්නත් පුළුවන්, මෙහෙම යන්නත් පුළුවන්. වගේ ටිකක් පොඩි කීපයක් එනවා. ඒ නිසා මේ මාක් කරද්දි හැකිතරම් ඈතින් ඒ වචන වැදගත්. ඒ කියන්නේ රතු පාටින් ලියලා තියෙන්නේ. හැකිතරම් ඈතින් ලකුණු කරන්න. ඊට පස්සේ බලමු. මෙන්න තලදර්පණ තීරුව තන්තු වලට යටින් තබා තන්තුවෙන් එහි ප්‍රතිබිම්බයේ වැසී යන අවස්ථාවේදී කඩදාසිය මත එක් එක් තන්තුවේ ප්‍රක්ෂේපණය සලකුණු කර ගැනීම මේ සඳහා තවත් ක්‍රමයකි මම කියවා. දැන් එතකොට ඔයාලගෙන් අහනවා කරන්නේ කොහොමද කියලා. ඔයාලා ලියනවා. ඒ ලියන තැනට ඔයාලා ලියනවා මොකද්ද මේ විහි චතුරස්‍රය භාවිතා කරලා ලකුණු කරනවා කියලා. අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න කිව්වොත් ඔයාලා ලියනවා තලදර්පණය කියලා. වැරදිනේ. එහෙම ලියන්න එපා. ඔයාලා ලියන ක්‍රමයට ගැලපෙන්න ලියන්න. ඔයාලා ලියන්නේ තලදර්පණය කියලා නම් මාක් කරනවා කියලා අවශ්‍ය ද්‍රව්‍ය වල තලදර්පණය ලියන්න ඕනේ. පැහැදිලිද කතාව? ඊට පස්සේ බලන්න ඕනේ දැන් අර සමාන්තර රාශිය අඳින්නේ කොහොමද? අඳින්න කව කට්ටක් ඕනේ. එහෙම නැත්නම් විහි චතුරස්‍රය ආය ඕනේ. හරියට බලලා ඇත්තටම තමන් ප්‍රැක්ටිකල් එක කරනවා කියලා හිතාගෙන ලියන්න. කරලා නැති වෙන්න පුළුවන්. මම කරලත් නෑ සමහර ඒවා. ඒ වුණාට කරනවා කියලා හිතාගෙන ලියන්න. බලන කෙනෙකුට තේරෙන විදියට. ඊළඟට කඩදාසිය పూర్වෙන් ඉවත් කර සලකුණු කරන ලක්ෂ අරහා යන පරිදි මොකද කරන්න කියන්නේ? රේඛා අඳින්න. හරිනේ. තුලා තැටි වල ස්කන්ධ මැන භාරවලට එකතු කර දැන් මෙතන ඔයාලට තේරෙනවා තුලා තැටිත් වෙනවනේ. ඒ නිසා ඉතින් ඒ වගේ ස්කන්ධයත් අර භාරයටම එකතු කරන්න. එකතු කරලා අර විදිහට සමානුපාතිකව ලකුණු කරන්න. විහි චතුරස්‍රය භාවිතයෙන් හෝ කවකටුව භාවිතයෙන් මම කිව්වේ. ඔයාලා විහි චතුරස්‍රය ගන්නවා නම් අතන උඩ ලියන්න ඕනේ. බැරිලා තහුවොත් අවශ්‍ය උපකරණ මොනවද කියලා. කවකටුවෙන් නම් අදින්නේ අවශ්‍ය උපකරණ වල විහි චතුරස්‍රය ඕනේ නැහැ. ඒක හොඳට කල්පනා කරන්න. ඊට පස්සේ OC විකර්ණයේ දිග මැන පරිමාණයට අනුව එහි විශාලත්වය ලබා ගන්න. හරිනේ. එම අගය W3ට සමාන වීමෙන්. හරිනේ. W3ට සමාන වීමෙන් විකර්ණයේ සිරස් වීමෙන්. W3ට සමාන වීමෙන් සහ විකර්ණයේ සිරස් වීමෙන්. ගොඩක් අය ටක් ගාලා ලියනවා W3ට සමානයි නම් නියමයේ හරිය කියලා. නෑ වැරදි. W3ට සමාන වෙන්නත් ඕනේ. සිරස් වෙන්නත් ඕනේ. මොකද දෛශික විශාලත්වයේ දිශාව දෙකම තියෙන්න ඕනේ. වීමෙන් මේක සත්‍යාපනය වෙනවා. ඔන්න ඔකයි කතාව. දැන් විශේෂ සටහන්. ආන්න බලන්න. මෙහිදී අඳින පුවරුව පොළොවට ලම්බ සිරස් තලයක පිහිටන පරිදිත් කප්පි අඳින පුවරුවට සමාන්තරව එකම තිරස් මට්ටමක ඔය වගේ ඉතින් පොඩි පොඩි පොයින්ට් තියෙනවා. හරියටම එක කෙලින් තියෙන්න ඕනේ, එක සිරස් තලයක තියෙන්න ඕනේ. සකසාගත යුතු ඒවා මතක තියාගන්න. ඊළඟට පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර තන්තු කොටස් හමු වන ලක්ෂ්‍ය සලකුණු කර. හරි මෙන්න මේක මරු පොයින්ට් එකක්. දැන් අපෙන් අහනවා සමහර ප්‍රශ්න වල එන්නේ. අපි මුලින්ම මේක කරන්න ඕන එකක් තමයි ප්‍රැක්ටිකල් එක පටන් ගන්න කලින් මෙන්න මේ පොයින්ට් එක ලකුණු කරනවා. මේ මූට්ටු ලකුණු කරනවා. ලකුණු කරලා මෙයාව පොඩ්ඩක් පල්ලෙහාට ඇදලා අතෑරලා බලනවා ආයේ මේ පොයින්ට් එක ගාවටම යනවාද කියලා. යන්නේ නැත්නම් හේතුව කප්පි වල වටේ ඝර්ෂණය තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තන්තු කොටස් බර වෙන්න පුළුවන්. වගේ හේතු ගොඩක් තියෙනවා. ඇත්තටම අර ඝර්ෂණ කතාව තමයි ඉතින් හරි හොඳම හරි මේ හේතුව. ඒ කියන්නේ කප්පි ඝර්ෂණයෙන් යුක්ත වෙන්න පුළුවන්. ඝර්ෂණයෙන් යුක්තයි නම් කොහොම ඇදලා අතෑරියාම ඝර්ෂණය අභිභව යනවත් යම් ශක්තියක් හානි වෙනවනේ. එතකොට අර මුල් තැනටම ආපහු යන්න බෑ. පැහැදිලි කතාව. ශක්තියක් තිබ්බ තමන් ගාව. ඒ මුළු ශක්තියම වියදම් කරොත් නම් ආපහු මෙතෙන්ම ගිය හැකි. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ශක්තිය වියදම් කරද්දි මගින් නිකන් ඝර්ෂණයක් කෑලි කෑලි කඩා ගන්නවා එකකින්. එතකොට අතෙන්නම යන්න බෑ. ඒ නිසා කප්පි ඝර්ෂණයෙන් යුක්තයි නම් මෙයා මෙතෙන්ට යන්නේ. අපෙන් අහන්න පුළුවන් මෙහෙම. කප්පි ඝර්ෂණයෙන් යුක්තද පරීක්ෂා කරන්නේ කෙසේද? මෙතන මාක් කරලා මෙයා පල්ලයට ඇදලා අතෑරලා බලනවා. ආපහු එතෙන්නම යනවා කියලා. ඒකයි ක්‍රමය. ඉතින් මේ දැන් මෙතන ගොඩක් අය වරද්ද කරන තැනක් තමයි මේක. දැන් කප්පි වල ඝර්ෂණය තියෙන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ කප්පියේ මොකක් හරි අක්ෂයක් වටා කප්පිය කැරගෙනවනේ. අන්නේ කැරගෙන අක්ෂය වටා ඝර්ෂණයක් තියනවාද?
නෑ. ඒක මෙතෙන්ට අදාළ නෑ. මේකෙදි කප්පි කැරකෙන්නේ නෑ. මේ කප්පිය වටේ නිකන් මේ තන්තු ගමන් කරන එකයි වෙන්නේ මෙතන. ඒක හොඳට මතක තියාගන්න. මේ කප්පි කැරකි නෙමෙයි යන්නේ. කප්පිය වටේ මේ තන්තු මෙහිම ඇදිලා යන එකයි වෙන්නේ. පැහැදිලිද? ඒ නිසා මේ කප්පි කැරකෙන්නේ නැහැ. ඒ නිසා ලිහිසිකාරක ද්‍රව්‍යයක් හිම යොදනවා නම් යොදන්න ඕනේ මේ කප්පිය අක්ෂයට එහෙම නෙමෙයි ඈ මේ වටේට. මොකද ඒක දිගේ මෙයා යන්නේ. කොහොමත් ඔයාලා තේරෙනවා කප්පිය කැරකෙන්න නම් මෙතන ඝර්ෂණයක් තියෙන්න ඕනේ. නැත්නම් කප්පිය කැරකෙන්නේ නැහැ. ඉතින් අපි ගන්නේ උපකල්පනය කරලා මේවා ඝර්ෂණය නැති අරමුණක් කියලානේ. ඉතින් කප්පි කැරකෙන්නේ නැහැ මේකේ. කප්පි නිකන් තියෙන්නේ. කප්පි වටේට තමයි මේ තන්තුව තියෙන්නේ. නිකන් කප්පි වටේට තන්තුව ලිස්සගෙන යන්නේ. ඝර්ෂණයක් නැහැ. ඒ නිසා කප්පි කැරකෙන්නේ නැහැ මේකේ. ඒ වගේම ඝර්ෂණය අර කප්පි වටේ ඝර්ෂණය. ඒකයි මේ කියන්නේ. ඝර්ෂණය කියන්නේ කප්පිය වටේ තන්තු හොඳට කප්පිය වටෙන් ලිස්සලා යනවද? එහෙම නැත්නම් යද්දි පොඩ්ඩක් ඝර්ෂණයක් තියනවද කියලා බලාගන්න මේක ඇදලා අතහැරලා ආයෙ මුල් පිටීමට මෙනවද කියලා බලන්න ඕනේ. ඊළඟට තන්තු බර සහිත වූයේ නම් ඒවායේ බරත් අදාළ භාරයන්ට එකතු වන බැවින් පරීක්ෂණයේ දෝෂ සහිත වේ. එම දෝෂය අවම කර ගැනීමට හැකිතා කෙටි සමාන දිගින් යුත් තන්තු කොටස් භාවිතා කිරීම සුදුසු වේ. අර බරේ පොඩි අවුලක් තියෙනවා ඒක කැපිලා යන්න. මෙන්න මේ විකර්ණයේ සිරස් නොවීමට හේතු ලෙස මේවා වෙන්න පුළුවන්. කප්පි සුමට නැති වෙන්න පුළුවන්. සැහැල්ලු නැති වෙන්න පුළුවන්. බර වෙන්න පුළුවන්. තන්තු සැහැල්ලු නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ කප්පි පිහිටි තලයේ අඳින පෝරුව පිහිටි තලයට සමාන්තර නොවෙන්න පුළුවන්. මේක ඉස්සෙල්ලා ලියද්දී පළවෙනි දෙක ලියන්න. තවත් ඇහුවොත් මේක ලියන්න. දැන් මෙතන තියෙනවා 1 2 3ක් තියෙනවනේ. ඒ තුන ලියලා පස්සේ හතරවෙනි එක ලියන්න. මෙතන 1යි 2යි 3යි. මෙයත් එක 4යිනේ. ඉස්සෙල්ලා උඩ තුන ලියන්න. ඔන්න හේතු. මොනවද? කප්පි සුමට නැති වෙන්න පුළුවන්, සැහැල්ලු නැති වෙන්න පුළුවන්, තන්තු සැහැල්ලු නොවෙන්න පුළුවන්, අනික වෙන්නත් පුළුවන්. මේ බලන්න. කප්පි දෙකෙහි කේන්ද්‍රයාකරන රේඛාව තිරස් නොවුනද ඒ විකර්ණයට බලපාන්නේ නැත. කප්පි දෙකේ කේන්ද්‍රයාකරන රේඛාව තිරස් නොවුනද ඒ විකර්ණයට බලපාන්නේ නැත. දැන් වැරදිවත් විකර්ණයේ සිරස් නොවෙන්න හේතුවක් ලෙස ඒක බලපාන්නේ නැහැ කියලායි මේ කියන්නේ. ඔය ඇත්තටම දැන් ඒක බලපාන්නේ නැහැ එතෙන්ද. මොකද හේතුව? මේ දෙන්න එකම තිරස් මට්ටමේ එක කෙනෙක් පොඩ්ඩක් පල්ලෙහාට ගියොත් වෙන්නේ මෙතන ආතතිය වෙනස් වෙන එකයි. ඔයාලා තේරෙනවද දැන් මේක පල්ලෙහාට ගියා කියන්නේ මේ ආනතිය වෙනස් වෙනවා. ආනතිය වෙනස් වෙද්දී ආතතියත් වෙනස් වෙනවා. බැලන්ස් වෙන්න හැම වෙලෙම. එතකොට ඉතින් ඒකට ගැලපෙන විදිහට මේ ඒතර ඇත්තටම පරීක්ෂණයේ දෝෂ සහිත බවක් තියෙනවා. මොකද මේ ස්කන්ධය නෙමෙයි මෙතෙන්ද ආතතිය විදිහට ටිකක් වෙනස් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෝණයත් එක්ක. නමුත් කොහොම හරි ඒක බලපාන්නේ මෙයා සිරස් නොවන එකට මේ විකර්ණ සිරස් නොවීමට කප්පි දෙක එකම තිරස් මට්ටමේ නැහැ කියලා පොඩ්ඩක් එහෙම වුණාට ඒක බලපෑමක් නැහැ. මොකද මේක පොඩ්ඩක් එහෙම වුණා කියලා බල දෙක කොහොමත් තර විදිහට තියෙනවා. එතකොට ඉතින් මේ බල දෙකේ ආනතියන් වෙනස් වෙන එක තමයි වෙන්නේ. ආනතියන් වෙනස් වුණා වෙන්නේ ඒකට ගැලපෙන විදිහට සම්ප්‍රයුක්තය හැදිලා යනවා අපිට. ඒ නිසා ඒක එච්චර අවුලක් නැහැ. ඊළඟට ලැබෙන විකර්ණයේ සිරස් බව පරීක්ෂා කිරීමට මැද තන්තුවේ පිහිටීම සලකුණු කර ගැනීම අනිවාර්ය වේ. ඕක අමතක කරන්නද ලියා ගන්න ඕනේ. ඇඳ ගන්න ඕනේ මැද තන්තුවේ පිහිටීමත්. ඊළඟට මොකද නැත්නම් ලැබෙන විකර්ණයේ සිරස්ද කියලා බලන්න බෑ. අර බලන්න වෙන්නේ ළඹයක් තියලා තමයි. මේ හින්දා මැද තන්තුවේ පිහිටීමත් අනිවාර්යෙන් ඇඳ ගන්න ඕනේ. මේ පරීක්ෂණයේ බල ත්‍රිකෝණ ප්‍රමේය සත්‍යාපනය කිරීම. නොදන්නා ද්‍රව්‍යයක ඝනත්වයේ සෙවීම. නොදන්නා ද්‍රවයක නොදන්නා ද්‍රවයක ඕන එකට දීර්ඝ කරන්න පුළුවන්. බලමු මේවත් පොඩ්ඩක්. දැන් නොදන්නා ස්කන්ධයක අගය හොයන්නම් කරන්න තියෙන්නේ මොකද්ද? දැන් කලින් කරේ මේක සත්‍ය බව සනාථ කරා. දැන් ඉතින් නොදන්නා එකක් නම් මේ දෙකට දන්නේ ඒවා දෙකක් දාලා නොදන්නා එක මෙතෙන්ට දානවා. දාලා ওই විදිහට ඇඳලා කරලා විකර්ණයේ දිගමනලා එයාගෙන් එන ඉලක්කම තියෙනවනේ. ඒ ඉලක්කම මෙයා සමානයි. ඉතින් අරකම අනිත් පැත්ත තේරුණානේ. මෙතනදී කරේ මේ දෙන්නගේ අරන් විකර්ණය ඇඳලා ඒ එන දිග මෙයාට සමානයිද කියලා බැලුවා. බලුවා නම් ප්‍රමේය හරි. දැන් අපි දන්නවා ප්‍රමේය හරි කියලා. එහෙනම් ඉතින් අර වගේම කරලා විකර්ණයේ දිගෙන් පුළුවන් මෙතෙන්ද දාන ස්කන්ධය අගේ ඉලක්කම ගන්න.
ඉතින් නොදන්නා එකක ස්කන්ධය හොයන්න ඕන නම් ඒක මෙතෙන්ද දාලා අර විදිහටම process එක ගිහිල්ලා ඒ දිගෙන් ගන්නවා. සරල දෙයක් නේ. ඊළඟට 2005 මේකේ ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. ඉතින් ඒක කරන්න ඔයාලා. මම මේක ඩිස්කස් කරන්න යන්නේ නැහැ. ඔයාලා විසින් දැන් අර එතන තව ඇඩ් කරන්න පුළුවන් දේවල්. දැන් හිතන්න මේ දෙන්නා මෙහෙමම තියලා මෙයාව මම මේ තරාදිපඩියෙන් අයින් කරලා මෙන්න මේ වගේ තැනකට ගෙනියනවා. මෙයාව නිකන් මම මෙහෙන් අඳින්නම් මේක. දැන් ඔයාලට මේක ඉලක්කම් හොයන්න කිව්වොත් එහෙම කරන්න පුළුවන් දේවල් කීපයයි තියෙන එකක් තමයි විභේදනය කරන එක. මේ කෝණයයි දීලා කිව්වොත් T1 cos θ සමානයි T2 cos α මොකක් හරි එන කෝණ දෙක. ඉතින් එතකොට ඒ වගේ ඉලක්කම් හොයාගන්න පුළුවන් නේ. සිරස් විභේදනය කරලා මෙයාට සමාන කරලා ඒක හොයන්න පුළුවන්. ඒ වගේ වැඩ කරන්නත් පුළුවන්. දැන් මට ඕනම් පුළුවන් මෙතන මේ ස්කන්ධය ජලයේ ගිල්ලනවා. සම්පූර්ණයෙන්. ඒතර ඔයාලට තේරෙනවා මෙයා යම්කිසි උඩුකුරු දෙරපුමකට භාජනය වෙනවානේ. මේ ජලය විසින් මෙයාගේ බරෙන් යම් ප්‍රමාණයක් කරගාලා අල්ලන් ඉන්නවා. ඒක තමයි උඩුකුරු දෙරපුම කියන්නේ. එතකොට මෙතන දින එක T නම් T කියන්නේ ඇත්තටම අපි M3G ඍණ U නේ. උඩුකුරු දෙරපුම අඩු වෙන්න ඕන. දැන් ඔයාලා තේරෙනවා මේකෙන් මේ process එකේ ගිහිල්ලා අපිට පුළුවන් T හොයන්න. ඉතින් T හොයලා මෙයාගේ බර දන්නවා නම් අපිට පුළුවන් U කියන එක ගන්න M3G ඍණ T කියලා නේ. එහෙම උඩුකුරු දෙරපුම හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් මෙතන ජලය අයින් කරලා වෙනත් ද්‍රවයක් දාලා ආය පාරක් මේක මෙහෙම කරලා ඒ ද්‍රවය තුල උඩුකුරු දෙරපුම හොයන්න පුළුවන්. උඩුකුරු දෙරපුම කියන්නේ V rho G. ඉතින් එතකොට අපිට ওই දෙක බෙදුවොත් වෙනවා දැන් ජලයේදී උඩුකුරු අපි හිතමු ජලයේ ගිල්ලලා උඩුකුරු දෙරපුම හොයා ගන්නවා පොල් තෙල් වල ගිල්ලලා උඩුකුරු දෙරපුම හොයා ගන්නවා. එතකොට පොල් තෙල් වල ගිල්ලද්දී උඩුකුරු දෙරපුම කියන්නේ V rho oil G. ඕක බෙදනවා ජලයේදී උඩුකුරු දෙරපුම V rho water G. දැන් ඔයාලට තේරෙනවා මේ V V G G කැපිලා ගියාම rho oil බෙදීම rho W ඉතුරු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? පොල් තෙල් වල විශිෂ්ට ගුරුත්වය එහෙම නැත්නම් සාපේක්ෂ ඝනත්වය නේ. ඉතින් අන්න ඒකත් ගන්න පුළුවන් වුණා. ද්‍රවයක විශිෂ්ට ගුරුත්වය සෙවීමේ පරීක්ෂණයක් විදිහට භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ ඉතින් ඕන එක පුළුවන්. එහෙම නැත්නම් මේ ස්කන්ධයේ මේ ද්‍රව්‍යයේ විශිෂ්ට ගුරුත්වය හොයන්නත් පුළුවන්. කොහොමද හොයන්නේ? සාපේක්ෂ ඝනත්වය. එහෙම කරන්න පුළුවන්. අපි මෙයාගේ ස්කන්ධය දන්නවනේ. බර දන්නවනේ. බර කියලා කියන්නේ V rho G නේද? ඒ කියන්නේ V වතාවක් මේ ද්‍රව්‍යයේ ඝනත්වය V rho G. එතන V rho කියන්නේ මෙයාගේ ස්කන්ධය. අපි ස්කන්ධය මෙහෙම ලියලා ජලයේ ගිල්ලුවෙන් උඩුකුරු දෙරපුමත් ලියලා බෙදුවොත් වෙනවා එයාගේ ඝනත්වයේ බෙදීම ජලයේ ඝනත්වය. ඒ කියන්නේ ඒ ද්‍රව්‍යයේ විශිෂ්ට ගුරුත්වය. එහෙම ගන්නත් පුළුවන්. සාපේක්ෂ ඝනත්වය. ඒ වගේ ඉතින් වැඩ කොටකට මේක භාවිතා කරන්න පුළුවන්. හරි. දැන් එනම් බලන්න බල සමාන්තරාශ්‍ර ප්‍රමේය කියන එක. දැන් නිකන් හොඳටම තේරුණා. දැන් නම් මේකෙන් ඕන එකක් ආවොත් නිකන් දෙන්න පුළුවන් ඇටි හැරෙන්න කියන දාන්න බලන්න මේකට. yes කියලා. yes නෙමෙයි. අපි දාමු chat එකට දාන්න. තේරුණාද? එලකිරිද, සුබිරිද මොකක් හරි දාන්න. ඊළඟට යන්න. මේක හොඳයිද තේරුණාද? මොකක් හරි වචනයක් දෙයක් දාන්න chat එකට.
සුපිරි එලකිරි තේරුණා මොකද දැන් ගොඩක් අය මේක මට ඩිරෙක්ට් දාන ඉඳලා පේන්නේ නැතුව දෙන්නේ තේරුණා සුපර් හරි ඔන්න බල සමාන්තරාශ ප්‍රමේය ඉවරයි දැන් මේකේ මොන දෙයක් ඔයාලා කරගන්න පුළුවන් ඒ හින්දා මම මේක මකන්නම් දැන් මෙන්න මේ කියපු අමතර කාරණා දෙකක් ඔළුවේ තියාගන්න එකක් ඕන උතන නෝට් එකක් දාගන්න උතන මතක තියාගෙන ඉඳලා අර අවසාන පොයින්ට් එක කල්පනා කරලා ටග්ගාලා ඉවර වෙච්ච ගමන් ඔක ලියන්න තනියෙන් කරන විදිය Taman නිකන් සමීකරණ ලියලා බලන්න Taman තනියෙන් ගොඩනගන්න ඕක Taman පුළුවන් ඒ නිසා බය නැතුව ඒව කරන්න හරි ඔන්න ඒ වැඩේ ඉවරයි දැන් මේකේ තියෙන අපි අරකට ඩිස්කස් කරගෙන මෙයා මම දීලා ඉන්න දැන් මතක තියාගන්න මට මිනුම් උපකරණ හා සම්බන්ධ ප්‍රැක්ටිකල් මේ වගේ ප්‍රැක්ටිකල් නෑ මේ මිනුම් උපකරණ වැඩ කරන්නේ කොහොමද වගේ වහනවනේ අන්න ඒවා ගැන මට කරන්න එච්චර වෙලාවක් ඉන්නේ මම පුළුවන් අවසාන දවසේ නිකන් පොඩි කොටසක් කියලා දෙන්නම් ඒත් ඔයාලා ඒවා ටික බලා ගන්න තනියෙන් මම කරන ඒවාට අමතරව බලගොතම් බල සමාන්තර රාශිය වැඩි ඉවරයි දැන් බල පූර්ණ මූලධර්මය කියලා තව එකක් තියෙනවා. බල පූර්ණ මූලධර්මයේ භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම. අපි ඒකත් නිකන් ලියාගෙන මේ අන්තයක් ගන්න. මම ඒකට ටියුට් එකක් නෑ හැදුවේ නෑ වෙන මේක බොහොම පොඩි එකක්. ඒක ඉතින් කරන්න මොකද්ද? ලියාගමු මාතෘකාව බල පූර්ණ පිළිබඳ මූලධර්මයේ භාවිතයෙන් අපි ඔක්කොම ඕන නිකන් කෙටියෙන් ලියාගමු. පූර්ණ පිළිබඳ මූලධර්මයේ භාවිතයෙන් ගූර්ණ පිළිබඳ මූලධර්මයේ භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම දැන් මේකද කරන්නේ මෙහෙමනේ මේ වගේ මීටර් රූලක් අරගෙන මීටර් රූලක් මේ වගේ නිකන් පිහිදාරයක් උඩින් සමතුලිත කරලා එයාගේ දෙපැත්තේ ස්කන්ධයන් දෙකක් එල්ලනවා අපි හිතමු මෙතන m එක g කියමු මෙතන m2 g කියමු අපි ගමු මෙතන ඉඳන් මෙතෙන්ද තියෙන දුර x මෙතෙන් තියෙන දුර y දැන් ඔයාලා සරලව ගූර්ණ මූලධර්මයේ තේරෙනවා මොකද්ද ගූර්ණය කියන්නේ දුර වරක් ස්කන්ධය වරක් එතෙන් බලය වරක් එතෙන් තියෙන ලම්බක දුර ඉතින් මේකින් ගත්තොත් ඔයාලා තේරෙනවා m එක g වරක් x කියන එක සමානයි m2 g වරක් y කියන එක. g g කැපුවාම එනවා m1 වරක් x සමානයි m2 වරක් y. එහෙනම් අපි යන්නේ මේ නොදන්නා එක ස්කන්ධය හොයන්නේ ප්‍රස්තාරික ක්‍රමයකට යන්නේ. අපි හිතුව මෙහෙම අපි නොදන්නා කෙනා තමයි m2. ඒතර m2 අපි නොදන්නා. හොඳට මතක තියාගන්න. m2 නොදන්නා කෙනා නම් අපි ගොඩක් වෙලාවට ප්‍රස්තාරකයෙන් මොකෙන්ද ගන්නෙ? එක්ක අනුක්‍රමණයෙන් නැත්නම් අන්තක්ඛණ්ඩයෙන් උත්තර ගන්නෙ. එහෙනම් m2 කියන එක න අනුක්‍රමණයට එන්න ඕනේ. එහෙනම් මෙහෙම ගන්න මේ.
අපිට පුළුවන් මේ x හෝ y දෙන්නගෙන් කෙනෙක් මම මෙහෙම ගත්තොත් x දැන් මොකද කරන්නේ මේක හැටියට නම් x ව වෙනස් කර කර ඊට අදාළව y මයින්නවා. ඒ කියන්නේ x පොඩ්ඩක් වැඩි කරනවා. දැන් සමතුලිතතාවය නැති වෙනවනේ. ආයෙ සමතුලිත වෙන්න y පොඩ්ඩක් එහාට මේක මෙයාව එහාට ඇද y හොයා ගන්නවා. ඔන්න එක පාට අංකයක් ගත්තා. කොහොම පාට අංක යුගල් 6ක් විතර ගන්නයි තියෙන්නේ මේකේ. අර ගත්තාම අනුක්‍රමණයෙන් එනවා m1 බෙදීම m2. ඉතින් අන්න එතකොට m2 කියලා කියන්නේ m1 බෙදීම අනුක්‍රමණය වෙනවා නේ. දැන් මේකේ අරන් දිනනවා අනිත් පැත්තට. මෙතන y මෙතන x කියලා. ඒක පොඩ්ඩක් ඉතින් මෙහෙම අපිට හරියටම කියන්න බෑ මෙහෙමමයි ගන්න ඕනේ කියලා. බලමු මේකෙදි හරි මේ අපි මම මාත් මේ පැත්තටම ගන්නවා නැත්නම් වලට පැටලෙන නිසා මේ මතක තියාගන්න ඕනේ. මම කියන්නම් මේක මතක තියාගන්න විදිය. m එක ජීවතාවක් y සමානයි m2 ජීවතාවක් x. m එක y m2 x. y සමානයි m2 බෙදීම m එක x නේ. දැන් ඔයාලට තේරෙනවා මෙතනින් අපේ m2 නොදන්නා කෙනා m2 කියලා කියන්නේ අනුක්‍රමණයේ වතාවක් m1 නේ. හරි මේක තමයි. මෙන්න මේ විදිහට එන විදිහට අනුක්‍රමණය කරනවා. දැන් අපි කලින් විදිහට ගත්තා නම් එන්නේ m1 බෙදීම අනුක්‍රමණය කියලා. එහෙම නැතුව ಗುಣ කිරීමෙන් එන විදිහට ගන්න. ඒක කරන්න තියෙන ඔයාලට ඉතින් m2 බෙදීම m1 කියන එක අනුක්‍රමණය වෙන්න ඕනේ. එහෙනම් ඉතින් මේ පැත්තට ගන්න ඒක ලේසියි. බෙදීම කරලා ගුණ කිරීම. ඒක අර වැරද්දක් නැහැ කිසිම. ඉතින් මේක තමයි සිස්ටම් එක. මේක අඳලා ලියා ගන්නටක් දාලා. දැන් පුළුවන් අපිට මෙතනින් ඕන නම් ඒක ඇන්දේ නෑ මේ. x සහ y අතර ප්‍රස්ථාරයක්. මෙයා මෙහෙම එනවා. ගන්නකො. ගත්තට පස්සේ නම් මේ විශේෂ පොයින්ට්ස් ටික දෙන්න.
හරිද? ඇඳගත්තද හැමෝම? ඉවරද? බලන්න ඇඳගෙන ඉවරයි. ඔයාලගෙන් අහුවොත් කවුරු හරි බලපූර්ණ මූලධර්මය කියන්නේ මොකක්ද කියලා කොහොමද ලියන්නේ? ඒක මම කල්පනා කරන්න. මෙහෙමයි ලියන්නේ. ලියන්නේ මාත් එක්ක. මොකද්ද බලපූර්ණ මූලධර්මය කියන්නේ? බලපූර්ණ මූලධර්මය කියලා කියන්නේ ඒකතල බලපද්ධතිය කිසියම් ලක්ෂයක් වටා ගූර්ණයන්ගේ VGI ഐක්‍ය. VGI කියන්නේ දන්වන සලකලා ගන්න උත්තරේ. ගූර්ණයන්ගේ VGI ഐක්‍ය එම ලක්ෂය වටාම සංප්‍රයුක්ත බලය මගින් ඇති කරන ගූර්ණයට සමානයි කියන්නේ. යකෝ සංප්‍රයුක්ත බලයක් කොහෙද? මේකේ සංප්‍රයුක්ත බලයක් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකයි. මෙතනින් ඔයාලා තේරෙනවා මේක සම්පූර්ණ බල ලකුණු කරොත් මෙන්න මේ පිහිදාරය නිසා මෙතනින් අභිලම් ප්‍රතික්‍රියාවක් වෙන උඩට ආර. එතන ඔයාලා තේරෙනවා මේ දෙකේ සංප්‍රයුක්ත බලය අනිවාර්යෙන් මෙතනින් පල්ලෙහාට එන්න ඕනේ. ඊට පස්සේ මේ දෙකේ සංප්‍රයුක්ත එන එකයි අර ආපු අභිලම් ප්‍රතික්‍රියාවේ දෙන්න කපාගෙන තමයි මෙයා සමතුලිත වෙන්නේ. අපි ඇත්තට මේව ඇන්දේ නැහැ ඒව ඕනේ අපිට. ඉතින් අපි ඇත්තටම උතන කරන්නේ මේ ලක්ෂ්‍ය වටා ගූර්ණයන්ගේ VGI ഐක්‍ය මේ ලක්ෂ්‍ය වටා සංප්‍රයුක්ත බලය ඇති කරන එක බිඳුවයි. මොකද සංප්‍රයුක්ත බලය මෙතනමනේ තියෙන්නේ. එහෙනම් අපි ඇත්තටම කරන්නේ ඔය m1 ජීවතාවක් y ඍණ m2 ජීවතාවක් x සමානයි බිඳුව කියලා ලියන එක. අපි ඒක ලියනකොට කෙලින්ම එහා පැත්තට දානවා ලියනවා සමතුලිත නිසා. නැත්තම් ඔබේ හරි එක ගූර්ණයන්ගේ VGI ഐක්‍ය සංප්‍රයුක්ත බලය මගින් ඇති කරන ගූර්ණයට සමානයි කියන එක. පැහැදිලිද? අපි ලියමු. කියන්නේ බල ගූර්ණ මූලධර්ම. ඇහුවොත් කොහේ බල ගූර්ණ මූලධර්ම. කියන්නේ ඒකතල බල පද්ධතියක ඔන්න highlight කරගෙන වචනේ ඒකතල බල පද්ධතියක යම් ලක්ෂයක් වටා ගූර්ණයන්ගේ VGI ഐක්‍ය එම ලක්ෂය වටා සංප්‍රයුක්ත බලය මගින් ඇති කරන ගූර්ණයට සමාන වේ. එම ලක්ෂය වටා සංප්‍රයුක්ත බලය මගින් ඇති කරන ගූර්ණයට සමාන වේ. ඔන්න කතාව. හරි. මේක මොනවද ස්පෙෂල් පොයින්ට්ස් වැදගත් දේවල්. එකක් තමයි ඉස්සෙල්ලාම මේ මීටර කෝඩුව තිරස්ස මැදම සම්තුලනය කරන්න ඕනේ. දැන් මොකද අපි නිකනුත් ඔක් කරන්න පුළුවන්. අපිට ඕන පුළුවන් මීටර රූල නිකන් තියලා එයාව සම්තුලනය කරන්නේ නැහැ. එයා වැටෙනවා ඕන පැත්තකට. වැටෙද්දී අපිට ස්කන්ධ දෙක දාලා දුර එහෙම කරලා ඔක සමතුලිත කරන්නත් පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ හරියෙන් එතකොට මීටර රූල ස්කන්ධයක් තියෙනවා පල්ලෙහාට. m not g කියලා මේ මීටර රූල එක. අපිට එහෙම එකක් ඕනේ හරි කරදරයි එතකොට. ඒ නිසා අපි පාන්දරින්ම මීටර රූල අරගෙන ගිහිල්ලා මේකට තියලා සම්තුලනය කරගන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා සම්තුලනය වෙන තැනට ගෙනාවට පස්සේ හරියටම මීටර රූලේ ස්කන්ධයේ බර කියන එක මේ මෙතනින් ක්‍රියා කරන්නේ. මේක මෙතනින් ක්‍රියා කරන්නේ. මෙහෙම. එතකොට අර කලින් කිව්වා වගේ මේ ලක්ෂය වටා ගූර්ණ ගත්තාම මේවා එන්නේ නැහැ. ඒ නිසා ලියන්න පළවෙනි පොයින්ට් එක. අපෙන් ඕනනම් මීටර රූලේ ගුරුත්ව කේන්ද්‍රය ලකුණු කරන්න ගියොත් මෙතන දාලා G කියලා දාලා පෙන්නන්න. ලියන්න. ප්‍රථමයෙන් මීටර රූල
ප්‍රථමයෙන් මීටර් රූල එහි ගුරුත්ව කේන්ද්‍රය මත ප්‍රථමයෙන් මීටර් රූල එහි ගුරුත්ව කේන්ද්‍රය මත සංතුලනය කරනු ලබන්නේ පරීක්ෂණය සඳහා මීටර් රූලයේ ස්කන්ධය මගින් නැතිවන බලපෑම නොසලකා හැරීමටයි. දැන් බැරි වෙලාවත් අපිට දුන්නොත් මේක ඒකාකාර මීටර් රූලක් වගේ ඒකාකාර දණ්ඩක් වගේ එකක් නම් ඔතන හරියට මොකක් වෙන්න ඕනද? මීටර් රූල කියන්නේ සෙන්ටිමීටර් 100යි නේ. දැන් මේක සෙන්ටිමීටර් 50 රේඛාව වෙන්න ඕනේ. හරි නේද? ඉන්නේ ඉඳන් 50 ගාවට 50ක් තියෙනවා. 50 ඉඳන් 100 ගාවට තව 50ක් වෙනවා. හරිනේ? ටික සමාන දෙකක්. ඉතින් සැටින් වරන්දා ලියාගන්න ඒකාකාර මීටර් රූලක් නම් සෙන්ටිමීටර් 50 දී සන්තුලනය විය යුතුය. ඒකාකාර මීටර් රූලක් නම් සෙන්ටිමීටර් 50 රේඛාව මතදී සන්තුලනය විය යුතුය. ඒකාකාර මීටර් රූලක් නම් සෙන්ටිමීටර් 50 රේඛාව මතදී සන්තුලනය විය යුතුය. හරි. ඊළඟ පොයින්ට් එක. දැන් අපිට ඕන නම් බැරිලා මීටර් රූල ස්කන්ධය හොයන්න. මේ ප්‍රැක්ටිකල් එකමයි මීටර් රූල ස්කන්ධයත් හොයන්න ඕනේ. එහෙනම් ඉතින් මේක පොඩ්ඩක් එහාට කරලා එයත් එන විදිහට ගන්න ඕනේ. එකක් කියන්නේ. මීටර් රූල ස්කන්ධයේ සෙවීමට අවශ්‍ය වූ විට හරි මම කලින් කිව්වේ අර මැදින් සන්තුලනය කරන්න ඕනේ. ඒකාකාර මීටර් රූලක් නම් මේ මැද කියන්නේ සෙන්ටිමීටර් 50 රේඛාව කියන්නේ. ඒකාකාර මීටර් රූලක් නම් සෙන්ටිමීටර් 50ක් තමයි හරියටම සන්තුලනය වෙන්න ඕනේ. මීටර් රූල විතරක් තිබ්බහම. ඊළඟ කිව්වේ. ඊළඟ පොයින්ට් එක ලියන්න. මීටර් රූලයේ ස්කන්ධය සෙවීමට අවශ්‍ය නම් මීටර් රූලයේ ස්කන්ධයද සෙවීමට අවශ්‍ය නම් මීටර් රූලයේ ස්කන්ධයද සෙවීමට අවශ්‍ය නම් මීටර් රූලයේ ස්කන්ධය සෙවීමට අවශ්‍ය නම් එහි ගුරුත්ව කේන්ද්‍රය මත නොවන වෙනත් ලක්ෂයකදී සන්තුලන අවස්ථාව ලබා ගන්න. එහි ගුරුත්ව කේන්ද්‍රය මත නොවන වෙනත් ලක්ෂයකදී සන්තුලන අවස්ථාව ලබා ගන්න. ඕනයින් දෙන්න පුළුවන් මීටර් රූල ස්කන්ධයත් හොයන්න කියලා. ඉතින් මේක පොඩ්ඩක් මෙහාට කරලා m නෝට් ජීත් වෙනම අරගෙන මේ ගූර්ණ ඔක්කොම ගන්න ඕනේ ඒක. ගූර්ණ තුනක් එනවා. මීටර් රූල ස්කන්ධය සෙවීමට අවශ්‍ය නම් එහි ගුරුත්ව කේන්ද්‍රය නොවන වෙනත් ලක්ෂයකදී සන්තුලනය අවස්ථාව ලබා ගන්න. ඊළඟට මම මෙහෙම නූල් වලින් එල්ලුවේ. මම ඔන්න ඔප්ෂන් දෙකක් දෙනවා. තව මට ඕන නම් පුළුවන් මේ මීටර් රූල මත මේ ස්කන්ධය කෙලින්ම මොහොම ගෙනල්ලා තියන්න. m දෙකදී. දැන් බලන්න ඔයාලා chat එකේ දාන්න මට. මේ නූල් වලින් මෙහෙම එල්ලන ක්‍රමය හොඳයි නම් 1. මේ ක්‍රමය හොඳයි නම් 2. දැන් බලන්න chat එකේ 1 2ද වඩා හොඳද? නූලකින් මෙහෙම එල්ලන එක හොඳයි නම් 1. උඩින් තියෙන එක හොඳයි නම් 2. chat එක දාන්න බටක් ගන්න. 1ද 2ද වඩා හොඳ කමන්ට හිතන උත්තරේ. ගොඩක් අය කියන 1. ඔව්. 1 තමයි හොඳ. ඇයි? අපි මේ දුරවල් මැන ගන්න ඕනේ.
දුරවල් පාඨාංක කියව ගන්න ඕනේ. මේක මීටර රූලක් නිසා ඇත්තට මයින්ඩ් ඕනේ නැහැ. පාඨාංක කියවලා අඩු කරලා ගන්න පුළුවන්. මෙහිම තිබ්බහම මේ හරියටම බලයේ ක්‍රියා කරන රේඛාව හොයාගන්න බෑනේ. දැන් මම ඇඳට මෙහිම වස්තුව විතරක් තිබ්බොත් ඕක පේන්නේ නෑනේ. හැබැයි නූලක් එල්ලුවොත් හරියටම ෂුවර් ක්‍රියා කරන තැන. ඒ නිසා මේ නූල් ක්‍රමය හොඳයි උඩින් කියනකට වඩා. එකක් කියන්නේ. යන්න මීටර රූල මත ස්කන්ධ තැබීමට වඩා මීටර රූල මත ස්කන්ධ තැබීමට වඩා මීටර රූල මත ස්කන්ධ තැබීමට වඩා නූල් කැබලි මගින් එල්ලීම යෝග්‍ය වන්නේ මීටර රූල මත ස්කන්ධ තැබීමට වඩා නූල් කැබලි මගින් එල්ලීම යෝග්‍ය වන්නේ නූල් කැබලි මගින් එල්ලීම යෝග්‍ය වන්නේ ස්කන්ධ නිසා මීටර රූල මත ස්කන්ධ නිසා මීටර රූල මත ස්කන්ධ නිසා මීටර රූල මත බල ක්‍රියා කරන ලක්ෂ ස්කන්ධ නිසා මීටර රූල මත බල ක්‍රියා කරන ලක්ෂ ස්කන්ධ නිසා මීටර රූල මත බල ක්‍රියා කරන ලක්ෂ පැහැදිලිව හඳුනාගත හැකි නිසාය. පැහැදිලිව හඳුනාගත හැකි නිසාය. ස්කන්ධ නිසා මීටර රූල මත බල ක්‍රියා කරන ලක්ෂ පැහැදිලිව හඳුනාගත හැකි නිසාය. ඔක තමයි හේතුව. හරි නේද? හරි. ඔන්න ඔතනින් එහෙනම් මේ ගුරුල මූල ධර්ම කතා ඉවරයි. පොඩි ප්‍රැක්ටිකල් එකක්. ඒකයි මම දුන්නේ නැත්තේ. මේකෙන් දැන් තමන්න තනියෙන් මේකේ තියෙන ප්‍රශ්න උත්සාහ කරන්න පුළුවන්. ගොඩක් ඉතින් try කරන්න මේ දෙන්නට ආසන්න වශයෙන් සමාන ස්කන්ධ ගන්න. උදාහරණයක් විදිහට ඔයාලට හොයන්න තියෙන ස්කන්ධය ඔයා හරියටම දන්නේ නැහැ. හැබැයි ඔයා දන්නවා ආසන්නව ග්‍රෑම් 50ක් වගේ කියලා. එහෙනම් ඉතින් m එකටත් ආසන්නව ඒ වගේ එකක් ගන්න. මොකද දන්නවද හේතුව? මේකට ග්‍රෑම් 50ක් කරන් මේකට කිලෝ එකක් ගත්තොත් ඔයාලට තේරෙනවා කිලෝ එක වරක් y සමානයි ග්‍රෑම් 50 වතාවක් x වෙන්න එපේ. කියන්නේ කිලෝ එක මේ ළඟට ආපුවම තමයි y x ගොඩාක් දුර වෙලා මේක සමතුලිත වෙන්නේ. එතකොට ඊළඟ පොයින්ට් එක ගත්තී x පයින්න මේක එළියට. ඒ නිසා එහෙම කරන්න බෑ. ඒ නිසා මේ x හා y අතර හොඳ විසුරුමක් ලබා ගන්න. x හා y පාඨාංක අතර හොඳ විසුරුමක් ලබා ගන්න m එක n දෙක ආසන්නව සමාන ඒවා ගන්න එක හොඳයි. අපි ඒකත් කියන්නේ මේ පොයින්ට් එක. යන්න x හා y පාඨාංක අතර x හා y පාඨාංක නෙමෙයි x හා y පාඨාංක යුගල් අතර x හා y පාඨාංක යුගල් අතර හොඳ විසුරුමක් ලබා ගැනීමට x හා y පාඨාංක යුගල් අතර හොඳ විසුරුමක් ලබා ගැනීමට x හා y පාඨාංක යුගල් අතර හොඳ විසුරුමක් ලබා ගැනීමට m එක හා n දෙක ආසන්නව සමාන වීම වැදගත්ය. හරියටම දන්නවනේ මේක කරන්න ඕනේ. m එක හා n දෙක ආසන්නව සමාන වීම වැදගත්ය. m එක හා n දෙක ආසන්නව සමාන වීම වැදගත්ය. ඔයාලට පුළුවන් මේක අතට අරන් තරාදි පරිගුත් අතට අරන් දෙන්න නිකන් ආසන්නද කියලා බලන්න සමාන. තේරෙනවද අපිට නිකන්? එහෙන් බලලා ගන්න පුළුවන්. m එක හා n දෙක ආසන්නව සමාන වීම වැදගත්ය. නිසා උන තෝරගද්දී ආසන්න කෙනෙක් හොයාගන්න යන්න. හරි මේක ඉවරයි. chapter close. ඊළඟට ජූනලේ සහ හේයාර් උපකරණේ මම වෙනම දෙන්නම් ඊළඟ දවසේ. අපි යන් අර වර්ණාවලි මානේ දෙවෙනි කොටසට අපි එක් කරේනේ. පළවෙනි කොටසෙන් එක chapter එක ඉවර කරේ. ඊළඟ එක
අද කරමු. ඒකත් ඔයාලා ලියන්න තමයි තියෙන්නේ. ලියන්න කියන එච්චර ලොකු දෙයක් නෑ ඒක. වර්ණමාල විමානේ කරාට පස්සේ කාටවල ප්‍රැක්ටිකල් එක මම දීලා තියෙනවා. ඊට පස්සේ අපි ඒකට යනවා. හරි අපි වර්ණාවලි විමානේ ඉතුරු කොටස ඉවර කරමු. මොකද්ද? ලියන්න මාතෘකාව. අපි දැන් ටක් ගාලා ඇක්ටිවිටි ඉවර කරගමු. ලියන්න වර්ණාවලි විමානේ භාවිතයෙන් දැන් මේ යන අතරතුරම ඔයාලට ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් මගෙන්. මම කියන ප්‍රශ්න හරි කමන්නේ ඕන එකක් chat එකේ හරි කමන්නේ දාන්න තියෙනවා. මම උත්තර දෙන්නම් මේ. තව දවස් කීපයයි නැති මේ මම්බෙන්නේ. මම ඔයාලව දැකලත් නැහැ. ඔයාලව මම දැකලා තියෙනවා මෙහෙම. ඉතින් ඒ නිසා මොන ප්‍රශ්නයක් මේ කාලේ තුල අහන්න. ඊයන්ද ඊළඟ ප්‍රැක්ටිකල් එකේ මාතෘකාව වර්ණාවලි මානේ භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම. වර්ණාවලි මානේ භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම. සහ තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකයේ සෙවීම. තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකයේ සෙවීම. තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකයේ සෙවීම. හරි. දැන් මේ 2022 දැන් ඔයාලා අතන මේ ලෙවල් ලියන්නේ 2022 කියනකොට ඔයාලා 21 බැච් එකේ 2022 අයට කියන්නේ 22 අගෝස්තු හරි සැප්තැම්බර් හරි ඔක්තෝබර් හරි විභාගෙ ලියන අයට මම ක්ලාස් එකක් පටන් ගන්නවා. ඉතින් ඔයාලා මට කරන උදව්වක් විදියට මම උගන්වන්න හොඳයි නම් ඒක දැනුවත් කිරීමක් කරන්න ඔයාලගේ යාළුවෝ කවුරු හරි නංගිද මල්ලි හරි ඉන්නවා නම් 2022 එක්සෑම් එක ලියන්න ඉන්න අය තියරි ප්ලස් රිවිෂන් දෙකමටම හරියන විදිහට කරන්නේ. මාර්තු 3 තමයි පටන් ගන්න ඉන්නේ. මගේ නම්බරේ ඔයාලා දන්නවනේ. ඒකට මැසේජ් එකක් දාන්න කිව්වනම් හරි. නැත්නම් මම පෝස්ට් එකක් ෂෙයා කරා ඔයාලා දකින්න සමහර විට ඕන කෙනෙක් ඉන්නවා නම් ඒක ඉල්ල ගන්න මගෙන්. ඉල්ලගෙන තමයි කට්ටිය ඉන්නවනේ ඒක ෂෙයා කරන්න. මාර්තු 3 නේද මම දකුමාරි බ්‍රාස්පෙන් දෙන්න දවස. ඔව්. 22 ලියන අය. ඒ නිසා මේක ඔන්න පොඩි දැනුවත් කිරීමක් කරන්න දන්න අය. හරි. වර්ණාවලි මානේ. අපි දැන් එදා වර්ණාවලි මානේ කතා කරානේ. ඒක වෙන සිද්ධිය ආරම්භය ඔක්කොම වල දැන් දන්නවා. දැන් මේකෙන් අපි ප්‍රිස්මයක අවම අපගමන කෝණය හොයන්නයි යන්නේ. දැන් මේක කරන්න මෙහෙමයි. ප්‍රිස්ම මේසේ මෙහෙම තියෙනවා. අපි තියන්න ඕනේ ඒක වර්ණාවලි මානේ තියෙනවා. කලින් නම් මතක නැති අර ප්‍රිස්මයේ තිබ්බේ මේකේ මැදට මේ මුල්ලක් ඉන්න එහෙමනේ. දැන් එහෙම නැහැ. මාතෘකාව තමයි වර්ණාවලි මානයේ භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම සහ ප්‍රිස්ම තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකයේ සෙවීම. ඔයාලගේ 20 වෙනි ප්‍රැක්ටිකල් එක. වර්ණාවලි මානයේ භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම සහ ප්‍රිස්ම ද්‍රව්‍යයේ වර්තනාංකයේ සෙවීම. හරි. මේකෙදි ප්‍රිස්මේ හරියට මෙහෙම මැදින් තියාගන්න. ලොකුවට. දැන් මම මේකේ සම්පූර්ණ වාක්‍යයෙන් වාක්‍ය කරන විදිහ දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලා හැමෝම ගාව මේ ප්‍රැක්ටිකල් පොත් තියෙනවනේ. මම මේක කරන විදිහ කියා දීලා ස්පෙෂල් පොයින්ට්ස් ටික දෙන්නම්. දැන් බලන්න. හරි නේද? හරි. දැන් මෙහෙන් තියෙනවා සමාන්තර කියලා. මතකද සමාන්තර කියන්නේ? දැන් මොකද වෙන්නේ මේකෙන් මෙහෙම එනවා ආලෝකයනේ. දැන් ඉස්සෙල්ලාම අපි කරන්නේ ප්‍රිස්මේ අයින් කරලා ඒක ඉස්සෙල්ලාම ඕනේ පස්සේ හරි කමන්නේ. මේක නිකම්ම තියෙද්දි යනවා නම් මෙහෙමනේ යන්න ඕනේ. ඒක හොයා ගන්නවා මෙතෙන්ද සුභීක්ෂේ තියලා.
අපි කියමු මෙයාගේ T3 කියලා. T3 PT. දැන් මේක වෙනම කරගන්න ඕන වැඩක් නෑ මේ පරීක්ෂණයට අදාළ නැහැ. අදාළයි. ප්‍රිස්මේ තියන්න නැතුව කරන්න ඕන වැඩක්. ප්‍රිස්මේ තියලා කරන්නේ දැන් මෙහෙම ගිහිල්ලා මෙයා මෙහෙම ඉන්නවා. දැන් මේකේ පතන කෝණය කියන්නේ මොකද්ද? මෙන්න මේ පතන කිරණය මෙතෙන්ද ගහන ලම්බකයත් එක්ක හදන කෝණය. මෙන්න මේක තමයි පතන කෝණය. මෙහෙම ලම්බකයක් ගැහුවොත් මේ I. ඉතින් ඔයාලා දන්නවා අර මේ අපගමන කෝණය කියන්නේ මොකද්ද? මේ ගේ එක කොච්චරක් හැරුණාද කියන එක. කොච්චරක් අපගමනීය වුණාද? කොච්චරක් හැරුණාද කියන එකයි අපගමන කෝණය කියන්නේ. ඉතින් ඔක අපි අර ප්‍රස්ථාරයක් අඳින පොඩි කාලේ මොකද්ද? ඔය පතන කෝණය ටික ටික වැඩි කරගෙන යද්දී අපගමන කෝණයේ විචලනය එන්නේ මෙහෙම එකක් නේ. ඔන්න ඔන්න. පතන කෝණය වැඩි කරන්න අපගමන කෝණය ටික ටික අඩු වෙලා කිසියම් තැනකදී අවමයක් වෙනවා. එතනින් පස්සේ තවත් පතන කෝණය වැඩි කරොත් අපගමන කෝණය ආයෙ වැඩි වෙන්න ගන්නවා. ඒ නිසා අපි මෙන්න මෙතනට කියනවා D අවම කියලා. අවම අපගමන කෝණය. ඕක තමයි හොයන්න යන්නේ මේ ප්‍රැක්ටිකල් එකේ. මේ වෙලාවේදී ඇත්තටම මේ මම විස්තර ඔක්කොම කියන්නේ නැහැ. I1 I2 සමානයි නේ. මොකද මෙතෙන්ට ආපුවම දැන් මේ වෙලාවේදී අපි අපගමන කෝණේ D නම් මෙහෙම ඉරක් යනදාම අනිත් පැත්තට මෙතනින් එන්නේ I1 මෙතනින් I2. ඒ කියන්නේ දැන් මේක I1 නම් මේ පැත්ත එක I2 නම් ඉතින් ඔය දෙක මාරු කරන්නත් පුළුවන්. තේරුණාද කියන එක? මාරු කරන්න පුළුවන් කියන්නේ මෙහින් කිරණයක් ඇවිල්ලා මෙහෙම යනවා නම් මේ පැත්තෙන් ඕකම එවුවොත් ආයෙත් මේ පාරෙම යන්න ඕනේ. අපි උකට කියනවා ආලෝකයේ ප්‍රතිවර්තීය ගුණය. මෙහෙන් ඇවිල්ලා මෙහෙම යනවා නම් මේ පාත් එකේ මෙහෙන් එවුවොත් ආපහු මේකම යන්න ඕනේ මේ පාරෙන්. ඒ නිසා මෙතන I එක මෙතන I දෙක නම් මේ I එක I දෙක මාරුණත් ওই විදිහටම වැඩේ වෙන්නේ. ඉතින් ඒකයි කතාව. කොහොම හරි මෙතෙන් දෙද්දි ඔය I එක I දෙක සමාන වෙනවා. මේ අවම අපගමන අවස්ථාවේ. බලන්න මේවා දාන්න දේවල්. දැන් මෙතනින් ඔන්න මේක හොයනවා. T1 කියමු. දැන් මෙයාගේ I ටික ටික වැඩි කරද්දීනේ අවම අපගමන අවස්ථාවටපත් වෙන්නේ. දැන් බලන්න I ටික ටික වැඩි වෙන්න නම් මේ ප්‍රිස්ම මේසෙ මෙහෙම කරකවන්න ඕනේ. දැන් බලන්න ඔයා හිතන්නේ මේ රේඛාව මෙහෙමම තියෙනවා. ප්‍රිස්මේ කොහොම කැරකෙව්වොත් I ටිකක් ලොකු වෙනවනේ. කියන්නේ ප්‍රිස්ම මේ පැත්තට කරකවන්න ඕනේ ටික ටික ප්‍රිස්ම මේසෙ. එහෙම. කරකවද්දී I ටික ටික ලොකු වෙනවා. අන්න I ටික ටික එහාට යන්න D තව අඩු වෙනවානේ. අඩු වෙනවා කියන්නේ දැන් මෙයා මෙහාට එන්න ඕනේ. අපි T3 දෙකක් ගමුකෝ. තව එකක් එනවා මෙහෙම. මේකදී I වැඩි වුණාම අපගමන කෝණය අඩුයි. T2 කියමු. මොකද කරකවම් යනවා. දැන් ඔයාලට තේරෙනවා I වැඩි වෙද්දි මෙතන R වැඩි වෙනවා. අපි R නෝතෙන් කියන්නේ. එතන R වැඩි වෙද්දි මෙතන R අඩු වෙනවා. මෙතන R අඩු වෙද්දි මෙයා අඩු වෙනවා. හරි කතාවනේ. I වැඩි වෙද්දි R මොකද වෙන්නේ? I ලොකු වෙනවා. එතකොට R මේ උඩට යනවා නේ. මේ පැත්තේ උඩින් එන්න ඕනේ. I වැඩි වෙද්දි දැන් මෙතන R නේ. I වැඩි වෙද්දි R වැඩි වෙනවා. ඒ නිසා මෙයා වැඩි වෙද්දි මේ කෝණ ටික ලොකු වෙනවා. ඒ කියන්නේ මෙයා නිකන් උඩින් වගේ එන්නේ නේ. මේ මෙල්ල මෙහෙම එනවා. ඊළඟ අවස්ථාවේදී මෙහෙම නම් මේක අපි මෙතන එන්නේ මොකක් වුණත් කවන්න ඔයාලා වැඩි තේරුම් ගන්න I ලොකු වෙද්දි R වැඩි වෙනවා. R වැඩි වෙද්දි R දැන් මෙතන මෙහෙමනේ අපි අඳින්නේ සාමාන්‍යයෙන්. ප්‍රශ්නයක් ගත්තොත් ඔගේ කතන්දරේ මෙහෙමනේ අපි අඳින්නේ.
මෙතන I1, මෙතන R1, මෙතන R2, මෙතන I2. මොකක්ද කතාව? මේකේ සම්බන්ධ තමයි R1 R2 කියන එක මෙන්න මෙතන කෝණයේ A නම් A ට සමානයි ප්‍රිස්ම කෝණයට. ඊට අමතරව I1 ධන I2 කියන එක D ධන A ට සමානයි. ඉතින් මේක නම් ඔයාලට තේරෙනවා I1 වැඩි වුණොත් R1 ලොකු වෙනවා. මේ දෙන්න නිකන් ස්නෙල් නියමයෙන් සම්බන්ධ වෙන්නේ. I ලොකුයි නම් R ලොකුයි. I1 ලොකුයි නම් R1 ලොකුයි. R1 ලොකුයි නම් R2 පොඩිනේ. මේ මෙයා ලොකුයිද මෙයා පොඩි වෙන්න බෑ. මොකද එකතුව මෙයාට සමාන වෙන්න ඕනේ. මෙයා පොඩි නම් I2ත් පොඩි. ඒ නිසා I1 වැඩි වෙන්න I2 පොඩි වෙන එකයි වෙන්නේ. ඉතින් කොහොම හෝ අපගමන කෝණය ටික ටික අඩු වෙනවා. අඩු වෙලා කිසියම් තැනකදී අවමයකට එනවා. එතනින් පස්සේ තවත් I1 ලොකු කරද්දී අපගමන කෝණය ආයෙ වැඩි වෙනවා. ඔකයි කතාව. හරි. දැන් කොහොමද මේක හොයන්නේ? අපිට දැන් ඕනේ මොකද්ද? අර අවම අපගමන අවස්ථාව ගන්නනේ. අපගමනේ අඩු වෙන අවස්ථාව ගන්න. එතකොට කරන්නේ මෙහෙමයි. ඉස්සල්ලාම ඔයාලා මේ පද්ධතිය ඇඳගන්න. මේ විදිහට මෙයා වුම අරගෙන යන්න තියෙන හොය. මෙයා ටිකක් කරකෝ දුරේක්ෂය මෙහාට ගෙනියමින් බලනවා වැඩි. මොකද වෙන්නේ කියලා. මේ පද්ධතිය ඇඳගන්න මේක ඇඳගන්න මේ රූපේ ඩයග්‍රෑම් එක ඇඳගන්න මේව නම් ඕනේ. ඒවා දන්නවනේ. මතක නැත්නම් ඒකත් ඇඳගන්න. මෙයයි දෙන්න ඇඳගන්න. ඊට පස්සේ කරමු. ඇත්තටම ඔයාලා මේක අඳිද්දි මෙන්න මේ
මේ ඊට ඇඳ නොගත්තත් කමක් නැහැ. මොකද දන්නවද මේක දැන් පොඩ්ඩක් කැරකුණාම මෙතෙන් නෙමෙයි වදින්නේ නේ. බලන්න හිතන්න. මේක පොඩ්ඩක් කැරකෙද්දි මෙයා සෙට් වෙන්නේ ක්‍රිස්මේ නිකන් මේ යට හරිය කියලා මීටර ටිකක්. එතකොට ඒක දිගේ ඇවිල්ලා තමයි මෙහෙම එන්නේ. ඉතින් T1 ඉඳන් T2 තමයි මේක යන්නේ. මේක මෙහාට කැරකෙද්දි එහෙම ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. මේ මැද ඉර ඇඳ නොගත්තා නම් හරි මොකද ඒක ඉතින් මෙතනින් නෙමෙයි යන්නේ. පල්ලෙහින් වදින්නේ. නිකන් මේ වගේ ඊළඟට. ඊළඟ නිකන් මෙහෙම යන්නේ. සමාන්තරක ඇත්තට මෙහෙම තියෙනවා. නමුත් මෙයා කැරකෙනවනේ. ක්‍රිස්මේ ඊළඟේදී කැරකෙනවා තා පොඩ්ඩක් මෙහාට. ඔන්න ඔය වගේ ක්‍රිස්මේ ඉන්නේ. එතකොට මෙයා මෙහෙම. ඔන්න ඔන්න ඇඳගත්තා. ක්‍රිස්මේ ටිකක් කැරකිලා. එතකොට කැරකුණාම තමයි වැදලා මෙහෙම එන්නේ. ඒ කතාව මම හිතනවා තේරෙන්නද කියලා. කැරකුණාම වදින්නේ ක්‍රිස්මේ කලින් වෙලිච්ච තැන නෙමෙයි ඊට පොඩ්ඩක් පල්ලෙහාට. කරකවද්දි උඩින් ආවොත් කිව්වේ තේරුන්නේ නැහැ අපිට. ඉතින් නිකන් මේක මේ වගේ වෙන්නේ. දැන් මේක හරිනේ. මම මේක මකන්නම් මේ වැඩක් නෑ. දැන් මේක තව ඔයාලට පැහැදිලි වෙන්න හදලා පෙන්නුවොත් මෙන්න මෙහෙම. මේම අවස්ථාව තියෙනවා. මෙයා මෙහෙම එනවා. වදිනවා. යනවා. මෙයා කැරකෙද්දී මෙයා මෙහෙම වෙනවනේ. දැන් ප්‍රිස්මේ ඔහොම. දැන් මෙයා වදින්නේ මෙහෙම. නිකන් මේ වගේ නේ. එතකොට ඒක අදින්න හරි අමාරුයි. මොකද වෙන්නේ කියන එක නියතන් මෙයා කැරකෙනවනේ. කැරකෙද්දි මෙයා මෙහෙම යනවා. තිබ්බට ඔයා කිව්වේ තිබ්බට උඩින් වදිනවා කියලාද? ඔව් උඩින් වෙන්න ඕනදී IT ටික ලොකු වෙන එකනේ. එතකොට උඩින් වැදුනොත් අයි ලොකු වෙනවද? නෑ නේ අයි පොඩි වෙනවා. ඒ නිසා යටින් තමයි වදින්නේ. තිබ්බට පල්ලෙහාට නේද යන්න ඕනේ. ප්‍රිස්මේ කලින් තිබ්බ දන්නට වඩා. මම හිතන්නේ නේද? බලන්න නෑ. මට හිතා ගන්න මාරුයි වදිනේදී අඳින්න ගියොත්. එකක මෙහෙම වදිනවා. ඊළඟේ ප්‍රිස්මේ ටිකක් තව හැරුණාම බලන්න. හරි උඩින් හරි යටින් හරි කොහොම හරි මේ අයි ලොකු වෙනවා කියන එක තේරෙනවනේ මෙතනින් මෙතෙන් එද්දි. කැරකෙද්දි. එතන උඩින් යටින් නෙමෙයි ඒකම ළඟින් තමයි වදින්නේ. අයි ලොකු වෙනවා කොහොම හරි කැරකෙද්දි. එතකොට මෙතන එක පොඩි වෙන්න ඕනේ. එතකොට මෙතන එක පොඩි වෙන්න නම්
අපි මේක එතනින් පේන එක ගැන හිතුවොත් මෙහෙම ගත්ත හැකි. ලේසියෙන් ඕක. දැන් මෙතනින් ඔන්න අපි හිතුව මෙහෙම පේනවා. මෙන්න අර මේක මේ හරියෙන් පේනවා කියන්නේ. ඒ කියන්නේ හරිය අමාරු ඔයාලා කරලා බලන්න ඕනේ ප්‍රැක්ටිකල් එක. වෙන්නේ මෙච්චරයි සරලව කියනවා. ඔයා මේක පොඩ්ඩක් කරකවන්න මේ දික්සිදුර මේක එක පැත්තකට ගමන් කරනවනේ. අපි හිතුව මෙතනින් පස්සේ මෙයා මෙහෙම ගියා. ඔන්න මෙහාට ආවා. දැන් තව කරකවන්න මෙයා තව එහාට යනවා. මෙතෙන්ද විතර ආවා. දැන් ඔයාලා මේකදී එක පේලියකට ඇඳගන්න. මෙතනින් මෙතෙන්ද. කොහොම ඇවිල්ලා කිසියම් අවස්ථාවක මේ දික්සිදුර ගමන් කර හිටපු පැත්ත නැවතිලා අනිත් පැත්ත හැරෙන්න පටන් ගන්නවා ආයේ. කියන්නේ දැන් මෙයා මෙහාට යමින් හිටි මෙතනින් මෙහාට ගියා. මෙහෙම. මෙතනදී එකපාර මෙයා ආයේ මෙහාට එන්න පටන් ගන්නවා. අන්න පැත්ත මාරු වුණා. මෙන්න මේ එහාට ගිහිල්ලා යන දිශාව මාරු කරලා අනිත් පැත්තට හැරෙන්න හැදෙන අවස්ථාව තමයි මේකේ අවම කරන අවස්ථාව. මොකද මේ අර මතකනේ අපගමනේ වෙනස් වෙනවා. ඒ නිසා මෙන්න මේ තැන ගත්තා නම් හරි. මම හිතන්නේ මේ කතාව තේරෙන්නේ අපි මේක තේරුම් ගත්තා නම් ඇති. අරගෙන කියපුවක මෙතන උඩ අඳින එක අමාරුයි වැඩි. ඊට මේක ලේසි. හරි නේද? අපි මෙහෙම ලියාගමු. ලියන්න දෙන්න. මේක අද ඉවරයි. මේ කිරණ ගැන එච්චර හිතන්න එපා. එහෙම අඳින්න දෙන්නේ නැහැ. ඉතින් මේ කිරණ අපි වෙන වැඩේ ලියාගමු. ඔයාලා බැලුවාම පේන එක. මේක ලේසි. මේකෙන් ටිකක් කිරණ අදින්න ගියොත් පැටලෙනවා. මේකෙන් ගියන හරිය. අදින් ලියන්න එහෙම. මෙලෙස ක්‍රමයෙන් සිම්පල් i වැඩි කරන ඊට ඔයාලා මෙතන i කියලා ලකුණු කරගන්න. මෙලෙස ක්‍රමයෙන් සිම්පල් i වැඩි වෙන පරිදි ප්‍රිස්ම මේසය භ්‍රමණය කරන විට ප්‍රිස්ම මේසය කරකවන විට මෙලෙස ක්‍රමයෙන් සිම්පල් i වැඩි වෙන පරිදි ප්‍රිස්ම මේසය කරකවන විට දුරේක්ෂයෙන් නිරීක්ෂණය වන දික්සිදුරේ ප්‍රතිබිම්බය එක් දිශාවකට ගමන් කර දුරේක්ෂයෙන් නිරීක්ෂණය කරන දික්සිදුරේ ප්‍රතිබිම්බය එක් දිශාවකට ගමන් කර කිසියම් අවස්ථාවකදී එහි ගමන් දිශාව ප්‍රතිවර්ත්‍ය කරගනී. ඉතින් මේක අඳගන්න. මෙහෙම එනවා මේක මේ එක පේජයට අනින්න. දැන් මට ඉන්න තියෙන දැන්දී මේක ඇඳ ඊළඟට එහාට ගියා. ඊළඟට තව ටිකක් එහාට ගියා. ඊළඟ අවස්ථාවේ ආයෙ මෙහාට එන්න පටන් ගත්තා. 1 2 3 4. ඒ පේජයට අනින්න. ඉඳගන්නක් ගාලා එහාට. එතනින් ගත්තා නම් හරියි.
හරි. මේ හතර ගියා. එක් අවස්ථාවකදී එහි දිශාව මාරු කරගනිමු. හරිද? එතන මොකද කරන්න ඕනේ? එක් අවස්ථාවකදී දිශාව මාරු කරගනි. මෙය අවම අපගමන අවස්ථාවයි. මෙය අවම අපගමන අවස්ථාවයි. මෙය අවම අපගමන අවස්ථාවයි. අපි හිතමු ඒකාවේ t දෙකේදී කියලා. මේ අවම අවගමන අවස්ථාවයි. එහි පාඨාංකය එහි පාඨාංකයේ t2 එහි පාඨාංකයේ t2ද එහි පාඨාංකයේ t2ද i1 වැඩි වෙද්දී i2 අඩු වෙනවා. වැඩි වෙන්නේ නැහැ. අය අර ප්‍රස්තාරය මතකද? i1 දන i2 කියන එක තමයි d දන a වෙන්නේ. ඒතර i1 වැඩි වෙන්න මෙයා අඩු වෙවි යන්නේ නේ. ඒ කියන්නේ එහෙමනේ. දැන් ප්‍රස්තාරේ මේ වෙලාවේ නම් අපගමන කෝණය තියෙන්නේ මෙයා මෙතන මෙයා මෙතන. තව ටිකක් i වැඩි කරොත් අපි මේ මෙයානේ i1 අපි සාමාන්‍යයෙන් එහෙම ගත්තේ මෙතන i1 වෙද්දි මෙතන i2 එන්නේ. මේ i නේ. දැන් i1 තව වැඩි කරන්න කියලා මම මෙහාට කරොත් මෙතන i1 වැඩි වුණා i2 අඩු වුණා. ගිහලා ගිහලා කිසියම් වෙලාවක දෙන්න එක තැනට එනවා. ඒ පැත්තට යන්නේ. මෙතනින් ආයේ මාරු වෙලා i1 මෙහාට යනවා i2 අනිත් පැත්තට. ඒ නිසා ඒක වැඩි වෙනවම කියන්නත් බෑ අඩු වෙනවම කියන්නත් බෑ. අවම අපගමන අවස්ථාව දක්වා i1 වැඩි වෙද්දී i2 අඩු වෙනවා. අවම අපගමන අවස්ථාව පැන්නට පස්සේ i1 වැඩි වෙද්දී i2ත් වැඩි වෙනවා. තේරුණාද කතාව? මේ දෙන්න මෙහි ඉන්නවිලා ඔහොම ක්‍රොස් කරලා අනිත් පැත්තට මේක වෙන්නේ. ඒ නිසා ඒක අපිට එහෙම කියන්න බෑ මේ i1 වැඩි වෙන විට i2 වැඩි වේද අඩු වේද දෙකම වෙනවා ඇත්තටම. අවම අපගමන අවස්ථාව දක්වා එකක් වෙනවා. එතනින් පස්සේ වෙන එකක් වෙනවා. ඒ නිසා හොඳ ප්‍රශ්නයක් MCQ එකකටම අහන්න පුළුවන්. මම කිව්ව කතාව ඔළුවේ තියාගන්න. හරිද? උත්තරේ හම්බුණානේ? හරි. මේ අවම අවගමන අවස්ථාවයි. මෙහිදී පාඨාංකයේ t2 සහ ඊළඟට ප්‍රිස්මේ ඉවත් කර දුරේක්ෂයේ මේ ප්‍රිස්මේ ඉවත් කර පාඨාංකයේ t3 ගන්න. එහෙනම් කෙටියෙන් ලියමු. ප්‍රිස්මේ ඉවත් කර පාඨාංකයේ t3 ගන්න. මේ දෙක අතර වෙනසෙන් පුළුවන් අපිට කොච්චරක් අපගමනය වුණාද කියන එක හොයාගන්න නේ. මෙහි වෙනසෙන් අවම අපගමන කෝණය සොයා ගන්න. මෙහි වෙනසෙන් අවම අපගමන කෝණය සොයා ගන්න. මේ t2 සහ t3 අතර වෙනසෙන් අවම අපගමන කෝණය සොයා ගන්න. ඊට පස්සේ ඔයාලට වර්තනාංක හොයාගන්න සූත්‍රයක් තියෙනවා මම හිතනවා ඒක මතක ඇති කියලා. n සමානයි sin d යන a බෙදීම 2 බෙදීම sin a බෙදීම 2. මෙන්න මේකෙන් පුළුවන් n හොයාගන්න. මම දැන් ඉතින් මේවා එන විදිහ කියන්නේ නැහැ. ඒක කියන්නේ ගොඩක් ලොකු කතාවක්. ඒක වෙල බලා ගන්න. ඊළඟට මේක ලියලා කොටුවක් දාගන්න. මේකෙන් පුළුවන් n හොයාගන්න. d අවම දන්නවා. a කියන්නේ මෙයාගේ ප්‍රිස්ම කෝණය. ඒක මැන ගන්න පුළුවන්. දැනට ඒකම. ලියාගන්න. හරිද?
හරි. දැන් ඔන්න පොඩි විශේෂ පොයින්ට්ස් දෙකක් දෙන්නම්. එකක් තමයි මේකට සුදුසු දල්වන්න මෙතනින් මොකක් හරි බල්බයක් දාන්න බෑනේ එළියෙන්. ඒකට සුදුසු මොකද්ද? මම එදා කිව්වා සෝඩියම් ලාම්පුවනේ. කියන්නේ ආලෝක ප්‍රභවයේ සෝඩියම් බල්බයක් සුදුසුයි. ආලෝක ප්‍රභවයේ සෝඩියම් බල්බයක් සුදුසුයි. ආලෝක ප්‍රභවයේ සෝඩියම් බල්බයක් සුදුසුයි. ඊළඟට සූර්යාලෝකයේ හෝ සූත්‍රිකා බල්බයකින් බොඳ වූ වර්ණාවලියක් ලැබෙන නිසා සූර්යාලෝකයේ හෝ සූත්‍රිකා බල්බයකින් බොඳ වූ වර්ණාවලියක් ලැබෙන නිසා අවම අපගමන කෝණ සෙවිය නොහැක. අවම අපගමන කෝණ සෙවිය නොහැක නිකන් පොඳ වෙලා පේන්නේ. හැබැයි මම එදා කිව්වා වගේ HG බල්බයක් මර්කරි බල්බයක් ගත්තොත් මේ වෙන වෙනම පාට පේනවලු. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, පන් තැඹිලි, කඩන කොල්ලා නිල් ලිබ්බෙත් දකින්නේ. කියන්නේ මර්කරි බල්බයකින් HG බල්බයකින් මර්කරි HG බල්බයකින් शुद्ध वर्णावलिයක් ලැබෙන නිසා HG බල්බයකින් शुद्ध वर्णावलिයක් ලැබෙන නිසා HG බල්බයකින් शुद्ध वर्णावलिයක් ලැබෙන නිසා එමගින් එක් වර්ණය සඳහා අවම අපගමන කෝණ සෙවිය හැක. එමගින් එක් වර්ණය සඳහා අවම අපගමන කෝණ සෙවිය හැක. කියන එක අඳගන්න. ඒක හරියටම විසිරලා පේනවා පාට ටික ඔක්කොම හරියට සුද්ධව ලස්සනට. ඒතර අපිට එක එක වර්ණය සඳහා මේ වැඩේ කරන්න පුළුවන්ලු. කොහොම ෂේප් එකකින් එක එක වර්ණය සඳහා ගිහිල්ලා අනිත් පැත්ත හැරෙන්න කොයි වෙලාවෙද? මේ කියන වෙන වෙනම බෙදලා නෙන්නේ මෙතන එද්දි. ඉතින් හරියට බලලා එයාගේ අවම කෝණ හොයන්න පුළුවන්. අඳගන්න. හරි. කතාව උමයි. ඊට දැන් අපි පොඩි ඉන්ටර්වල් එකක් ගමු. ඉන්ටර්වල් එකක් කරලා ඉන්ටර්වල් එකෙන් පස්සේ අපි කතා කරනවා කාච් ප්‍රැක්ටිකල් එක. ඒකේ තව උතන ටියුට් එක නැති කැලලක් තියෙනවා. මම ඒක ලියා ගන්න වලට හදලා තියෙනවා. ඒක දෙන්නම්. ඒක කරන්න පුළුවන් තව විදිහක් තියෙනවා. උත්තර කාච් එක. අවතර කාච් එක මම ඊළඟ දවසේ හදලාම දෙන්නම්. ඉතින් ඕන නම් මෙහෙම දෙන්නත් පුළුවන්. අවතර කාච් එක මෙහෙම දෙන්න මොකද අපිට මේ රූපේ අනින්න විතරයි තියෙන්නේ. අරකමයි කරන්න තියෙන්නේ ආයෙත් අර. ඒ නිසා මේ කාච් ප්‍රැක්ටිකල් එක ඉවර කරනවා ඉන්ටර්වල් එකෙන් පස්සේ. ඊට අමතරව ඔයාලා දීලා තියෙනවා තව මේ ප්‍රිස්ම ප්‍රැක්ටිකල් එකක් තියෙනවා තව මම ඒක කරන්න අමතුණා. ඒක කරලා දෙනවා. ඊළඟට පදාර්ථයේ ගුණ වල ප්‍රැක්ටිකල් ටිකක් තියෙනවා. මම ඒක කියලා දෙන්නම්. ලොකු දෙයක් නෑ. ඒක දේවල් කියලා තේරුම් ගන්නත් පුළුවන්. අපි ඒ ටික කරමු ඉන්ටර්වල් එකෙන් පස්සේ. කරලා ඉවර කරලා වැඩේට යන්න. අපි එහෙනම් දැන් වෙලාව 10යිනේ. 10:00 10:30ට 10:30ට සම්බන්ධ වෙන හැමෝම ඉන්නේ.